පින්වත්නි අපි බ්‍රහස්පතින්ද දවසේ දිගටම සිද්ධ කරගෙන ආවේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ත්‍රිපිටකයේ සඳහන් වන බුද්ධ දේශනාවක් සාකච්ඡා කිරීම. ඉතින් අපි ඒ ඉදිරියෙන් තියාගත්තේ දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රය. ඒක ටිකක් දීර්ඝ දේශනාවක්. ඉතින් මම දැන් අපි මාස 5ක් 6ක් තිස්සේ ඉඳගෙන හැම බ්‍රහස්පතින්දාවකම මේ සූත්‍රය විස්තර කරගෙන යනවා. ඉතින් අද පොයේ දවසක් වෙලා තියෙනවා. ඉතින් අපි ඒ සූත්‍රයේ අදට අදාළ තියෙන කොටස අපි සාකච්ඡා කරමු. ඒතකොට දැන් මේක මේ සූත්‍රයේ වැඩිපුරම මහාන ජීවිතයක් ශ්‍රමණ ජීවිතයක් ගැන කතා කරන සූත්‍ර දේශනාවක්. පැවිද්ද කියන්නේ මොකද්ද? පැවිදි ජීවිතයේ තියෙන ප්‍රතිපදාව මොකද්ද කියන එක. ඉතින් එතකොට අපිට අද තියෙන කොටසේ විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ. පින්වත් මහරජ භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ කොහොමද? මහරජ මෙහිලා භික්ෂුව කය පරිහරණයට සෑහෙන සිවුරෙන් කුසගින්න නිවෙන්නට සෑහෙන පිණ්ඩපාතයෙන් සතුටු වෙනවා. ඔහු යම් තැනකට පිටත් වෙනවා නම් පාසිකුරු පමණක් අරගෙන යනවා. ඒක මේ වගේ දෙයක්. කුරුල්ලෙක් යම් තැනකට පියඹා යනවා නම් පියාපත් බර පමණක් සහිතව පියාඹනවා වගේ. පින්වත් මහරජ ඔය අයරින් භික්ෂුව කය පරිහරණයට සෑහෙන සිවුරකින් කුසගින්න නිවෙන්නට සෑහෙන පිණ්ඩපාතයකින් සතුටු වෙනවා. ඔහු යම් තැනකට පිටත් වෙනවා නම් පාසිකුරු පමණක් අරගෙන යනවා. පින්වත් මහරජ භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ ওই විදිහටයි. ඉතින් දැන් මෙතන බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ භික්ෂුවක තමන්ට ලැබිච්ච සිවුරකින්, ලැබිච්ච පිණ්ඩපාතයකින්, ලැබිච්ච සේනාසනයකින්, ලැබිච්ච බෙහෙතකින් සතුටු වෙන්න කියන කාරණය. ඉතින් එතකොට දැන් මේක ඒ භික්ෂු ජීවිතයක් පිළිබඳ කියද්දී ආර්ය වංශ සූත්‍රයේ හරිම ලස්සන ලංකාවේ තුනක් ගොඩාක් සාකච්ඡා කරපු සූත්‍රයක්. මේ කොහොමද මේ ලද දෙයින් සතුටු වෙනවා කියන්නේ? කොහොමද ඒ ලැබිච්ච දෙයකින් සතුටු වෙලා සිවුරු පරිහරණය කරන්නේ කොහොමද? ආහාරයෙන් සතුටු වෙන්නේ කොහොමද කියලා විස්තර කරපු දේශනාව තමයි ගොඩක් ලස්සන. ඒ අංගුත්තර නිකායේ තියෙනවා චතුක්ක නිපාතේ ආර්ය වංශ සූත්‍ර දේශනාව කියලා. ඉතින් මේ ආර්ය වංශ සූත්‍රය ගොඩක් ලස්සන සූත්‍රයක්. අපි බලමු අද හරි හිතේ ඉඳලා හරි අපි ටිකක් ඒක ඕනනම් කතා කරමු. මොකද ඒක හරියම මේ කියන කාරණේ හොඳට විස්තර කරන දේශනාව තමයි ආර්ය වංශ සූත්‍රය කියලා කියන්නේ. මෙතන ලොකු විස්තරයක් කරන්න නැහැ කෙටියෙන් කියන්නේ. මේ වික්ෂුව ලැබිච්ච සිවුරකින් ලද දෙයින් සතුටු වෙනවා. ලැබිච්ච කය පරිහරණයට සෑහෙන කුසගින්න නිවෙන්න සෑහෙන පිණ්ඩපාතයකින් සතුටු වෙනවා කියලා. ඉතින් දැන් එතකොට දැන් මේක අපි පුහුණු කරන්න යද්දී දැන් අපේ පැවිදි ජීවිතයේ මේ යෝගාවචර ජීවිතේ ආධ්‍යාත්මික ජීවිතයේ එක මෙන්න මේ කියන ක්වොලිටිස් එක මේ ගුණය ලද දෙයින් සතුටු වීම කියන ක්වොලිටිය ගුණය දිනු කරන්න යද්දී අපි තේරුම් ගන්න ඕනේ මෙහෙම කාරණයක්. දැන් ලද දෙයින් සතුටු වෙනවා කියද්දී දැන් අපි හිතමු අපි අද යනවා පොය දවසේ දන්සලකට. පොය දවසේ ගියපින ඔන්න දැන් අපි යනවා දන්සලකට ගියාට පස්සේ ඔන්න අද දන්සලේ අපිට හොඳට අපි බලාපොරොත්තු වෙන විදිහටම කෑම හම්බ වෙනවා. ඔක්කොම හොඳට කන්න බොන්න හොඳට තියෙනවා. ඒතර මේ හොඳට තියෙන ඊට පස්සේ මට ඒක සතුටුයි.
මට ඒක කෑවහම සන්තෝෂයි. ඊට පස්සේ මම හෙටත් යනවා. මම හෙටත් යනවා බලාපොරොත්තු වෙයි කෑම කන්න. හෙටත් කෑම කන්න බලාපොරොත්තු වෙද්දී මට කෑම නැහැ. දන්සලේ කියන අද දන්සලේ කෑම ඉවරයි කියලා. දන්සලේ කෑම ඉවරයි කියද්දී මට හම්බෙන්න ගන්නවා යමක්. මට හම්බෙන්න ගන්නේ නැති බව කියන එක. කෑම නැති බව. එතකොට මගේ හිත දුකෙන් එනවා. අයියෝ අද කන්න ගියාට කන්න නැහැ කියලා හිත අසතුටු වෙලා එන්න පටන් ගන්නවා. එතකොට අපි තේරුම් ගන්නවා දැන් අපි තේරුම් ගන්න පටන් ගන්නවා දැන් මගේ හිත චලනය වුණා. කියන්නේ මගේ සිත චලනය උනේ මගේ සිත ලැබිච්ච දෙයින් සතුටු වෙන්න බැරිකම. දැන් අපි ජීවිතේ දිහා බැලුවාම අපිට ජීවිතේ ලැබෙන දේවල් දෙකයිනේ තියෙන්නේ. මිනිස්සෙක්ට ඕනෑම ජීවිතයක එක්ක ලැබෙන්න පුළුවන් ඇති බව. එක්ක මට ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට නොලැබීම ලැබෙන්න පුළුවන්. ලැබීම් දෙකයි තියෙන්නේ. එතකොට ඒ දෙකට සතුටු වෙන්න පුළුවන් කෙනාට තමයි ලද දෙයින් සතුටු වෙන කෙනා කියලා කියන්නේ. එක්ක මම තේරුම් ගන්නවා මට ජීවිතේ ලැබීම් විතරයි තියෙන්නේ. එක්ක ලැබීම ලැබෙන්න පුළුවන්. දන්සලට ගියාම කෑම ලැබෙන්න පුළුවන්. හෙට කන්න ගියාට පස්සේ කෑම නොලැබීම ලැබෙන්න පුළුවන්. මෙන්න මේ දෙකෙහිම සිත වෙනස් වෙන්නේ නැත්නම් මේ දෙකෙහිම සිතේ සතුට නැති වෙන්නේ නැත්නම් අපි කියනවා එයා ලද දෙයින් සතුට වෙච්ච කියලා. නැත්නම් එහෙම නැත්නම් අපි හිතනවා මේ ලද දෙයින් සතුට වෙනවා කියන්නේ ලැබිච්ච දෙයින් සන්තෝෂ වෙනවා කියලා කියන්නේ මේ අඩුවෙන් ලැබෙන එකකින් සතුට වෙනවා කියලා. අඩුවෙන් නෙමෙයි ලැබෙන ඕනෑම මට්ටමකින් තෘප්තිමත් වෙනවා. ඒක අඩුවෙන් නෙමෙයි ඒක නැති බවක් වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට දැන් මෙන්න මේක තමයි මේ ලද දෙයින් සතුට වෙනවා කියන ගුණය දිනු කරන්න යද්දී අපි පුරුදු වෙන්න පටන් ගන්නෙ ඒ වෙලාවේ මට හිමිවීම ලැබුණොත් හිමිවීමට සතුටු වෙනවා. ඒක තමයි මට ලැබිච්ච දේ. හැබැයි මට අහිමිවීම ලැබුණොත් මට අහිමිවීමට මම සන්තෝෂ වෙනවා. මේ දෙපැත්තට සිත සතුටු වෙන්න හුරු කළොත් අන්න යාට මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ සිද්ධ වෙනවා. ඒ වුණාට අපේ හිත එහෙම හුරු වෙලා නැහැ. එහෙනම් අපේ සිත අපි හුරු වෙලා තියෙන්නේ පොඩි කාලේ ඉඳලා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ ලැබුණාම සන්තෝෂ වෙන්න. නොලැබුණාම අහිමි වුණාම දුක් වෙන්න. ඒ කියන්නේ අපි අම්මලා තාත්තලා හදලා තියෙන්නේ පුතේම විභාග පාස්යක්. දිනපන්. මේ දේවල් ලබා ගන්න. කියලා හැම වෙලෙම එතකොට ඒකට හිත සම්පූර්ණ කරා. දැන් බලන්නකෝ අපිට අපි ওই ළමයින්ට අපි කියන්නේ පොසිටිව් තින්කින් කියලා යන්නේ. ධනාත්මක චින්තනයේදී උගන්වන්නේ මේකනේ. ඒ තුනක් ගන්න කියලා පාඩම් කරන්න කියනවා. ඒ තුනක් ලැබේවා කියලා හිතන්න කියනවා. දැන් සමහර ළමයි ඉන්නෝ ඒ ධනාත්මක චින්තන වැඩසටහන් වලට ගිහිල්ලා පිස්සු ඇදිච්ච අය. මොකද පිස්සු ඇදිලා දෙනවා කියලා කියන්නේ මොකද එයාලගේ ඔළුවට දානවා ඒ තුනක් ලැබෙන්නම ඕන කියලා අදහසක්. ඒ තුනක් ලැබෙන්න ඕන කියලා ඒක ලැබෙන්න ඕන කියලා ඔළුවට දානවා. හැබැයි අපි තේරුම් ගන්නවා ජීවිතේ එහෙම නැහැ. දැන් ජීවිතේ කියන එක මම ඒ තුනක් ලැබෙන්න ඕන කියලා හිතුවට ජීවිතේ දෙපැත්තක් ලැබෙන්න පුළුවන්. එක්ක ඒක ඒ තුන ලැබෙන්නත් පුළුවන් නැත්නම් F තුනක් ලැබෙන්නත් පුළුවන්. ඒ තුන ලැබෙන්නත් පුළුවන් ඒක නොලැබෙන්නත් පුළුවන්. දැන් එතකොට ඒ තුනක්ම ලැබෙන්න ඕන කියලා මනස ඒක දැඩි කරාම මනස ඒකට හොඳට ඇබ්බැහි කරාම පුරුදු කරාම අද්දිස්සේවත් ඒ තුන හම්බුනේ නැත්තම් අර මනුස්සයා වැටිල්ලක් දරා ගන්න බැරි මට්ටමකට. ඒ නිසා දැන් බුද්ධ ආගමේ තියෙන වෙනස තමයි බුද්ධ ආගම කොයිලාවකවත් මේ ඒ තුනක් ගන්න කියලා පොසිටිව් පැත්තට ප්‍රෝග්‍රෑම් කරන්නේ නැහැ සිත. බුද්ධ ආගමේ තියෙන්නේ මධ්‍යස්ථ චින්තනය. උපේක්ෂා සහගත චින්තනය. ඒක පොසිටිව් උත් නෑ ඒක නෙගටිව් උත් නෑ. ඒක නිසයි බුද්ධ ආගමේ මධ්‍යස්ථ චින්තනය තමයි අපි කියන්නේ පොසිටිව් චින්තනය කියලා. දැන් ධනාත්මක චින්තනය උගන්වන අය කියන්නේ ඒ තුනක් ලැබිලා සතුටු වෙන්න. බුද්ධ ආගමේ කියන්නේ ඒ තුනක් ලැබෙන්නත් පුළුවන් F තුනක් ලැබෙන්න පුළුවන් ඒ ලැබෙන ඕන එකකින් සතුටු වෙන්න. අන්න එක තමයි ලද දෙයින් සතුටු වෙනවා කියන්නේ. ඒ දෙපැත්තටම මනස පුරුදු කරනවා. ඒක මධ්‍යස්ථ චින්තනය. ඒක උපේක්ෂා සහගත චින්තනය. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕනේ නම් බුද්ධ ආගම පොසිටිව් තින්කින් නෑ. ඒක
මධ්‍යස්ථ චින්තනයක්. ඒක ධනාත්මක චින්තනයක් නෙවෙයි. ඒ බුද්ධ ආගමේ දොර මධ්‍යස්ථ චින්තනය තමයි බුද්ධ ආගමේ උගන්වන පොසිටිව් තින්කින් කියලා කියන්නේ. හැබැයි වැඩේ තියෙන්නේ අපිට තේරෙනවා මේ බුද්ධ ආගමේ උගන්වන මේ මධ්‍යස්ථ චින්තනය ගොඩක් සාර්ථකයි. මොකද මිනිස්සෙක්ට ඒ චින්තනය උරු කරාම හිතේ දුක නැහැ. ඕන දෙයක් එයාට බාර ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් ලැබිච්ච දේෙන් සතුටු වෙනවා කියද්දී දැන් මට ලැබුණේ හිමිවීම නම් කෑම නම් අද කෑම ඇති කියලා සන්තෝෂ වෙනවා. දැන් හෙට කෑම කන්න යද්දී යාට කෑම නැහැ කියද්දී එතකොට යාට ලැබිලා ඉවරයි. එයා කියනවා කෑම නැහැ කියද්දී කියන මම ගොඩක් ස්තුතියි මම කෑම කාලා ඉවරයි කියලා. එයා මොකද්ද කාපු කෑම? එයා නැති කෑම කාලා ඉවරයි. දැන් කෑම නැහැ කියද්දි මෙයාගේ ඇතුළ පිරිලා ඉවරයි සතුටින්. අපිට මොකද වෙන්නේ කෑම නැහැ කියද්දි මූණ ඇඹුල් වෙනවා. හැබැයි බුද්ධ ආගමේ උගන්වන අර ලද දෙයින් සතුට වෙන එක ප්‍රැක්ටිස් කරවගෙන කෑම නැහැ කියද්දි මෙයාගේ කෑම කාලා ඉවරයි. නැහැ කියද්දි මෙයා තෘප්තිමත් වෙලා ඉවරයි ඇතුළ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඕක දැන් ප්‍රැක්ටිස් කරන්න ගියාම දැන් අපිට සාකච්ඡා කියන්න ලේසියිනේ. අපිට කියන්න ලේසි දැන් ඕක මේ ඔහොම කරන්න. ඔහොම කරන්න ලැබිච්ච දෙයකින් සන්තෝෂ වෙන්න, සතුටු වෙන්න කියලා කියුවාට දැන් ඊට පස්සේ අපි බලන්න ඕනේ දැන් ඕක ඔහොම කිව්වට ඇයි මට බැරි මේක කරන්න? ඔබ වහන්සේ කිව්වට හිත එහෙම කෑම නැති වෙද්දි, ඉන්න තැනක් නැති වෙද්දි මගේ හිත ඒ තියෙන එක ගහයට පිළිගන්න සතුටු නැහැ. එදාට වතුර බීලා ඉන්න බෑ. කියනවා ඔබ වහන්සේ ඔම කිව්වට මගේ බඩ පිච්චෙනවා ස්ට්‍රෙස් වගේ අවුල් වගේ කණ්ඩම ඕන කියලා කියනවා. නිකන් හරි අමාරුයි කොහොම ඉන්නද මේක නැතුව ඉන්නේ කොහොමද? ඒ වෙලාවෙට තියෙන එක ඉන්න බෑ. ඊට පස්සේ ඉතින් එන්න ගේම් ගහලා ප්ලෑන් ගහනවා. කොහෙන් හරි බත් ටිකක් ගන්න හොයනවා. හොරකම් කරන්න පටන් ගන්නවා. හොරෙන් බැයිද හැංගිලා බැයිද කරන්න කියලා. බලන්නකො සමහර අයට විකාල භෝජනා ශික්ෂාපදේ රකින්න කියපු ගම කොහෙන් හරි මොකක් හරි හොයනවා කඩා ගන්නට යනවා. කොහෙන් හරි බලනවා ඒක කියපු ගමම්ම බලන්න මේක පන්නන්න බැරිද මේක පුළුවන්ද අමාරුයි කියලා. එතකොට යාට දැන් ඔයා විකාල භෝජනා ශික්ෂාපදේ අර එක්ක සමාදන් වුණාද පොයේ දවසේ ඉතින් අද කන්න එපා කිව්වහම නිකන් හිතෙන්නේ මේක නිකන් දඩු කඩේ ගහුවා වගේ. මේක මේ හිරේකට දැම්මා වගේ. ඒක ශික්ෂාපද සමාදන් වෙලා නැති බව පිළිගන්න බෑ. නොකයින් බෑ අපිට දෙනවා දැන් ඕක නොකා හිටිය කියලා මැරෙන්නෙත් නෑ. ඒක නොකා හිටිය කියලා මැරෙන්නේ නෑ. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕනේ එතන ප්‍රශ්නේ තියෙන්නේ කෑම ප්‍රශ්නයක් නෙමෙයි එතන පවතින්නේ. ආහාරවල ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මොකද මිනිස්සෙට ජීවත් වෙන්න මට භාවනාව ගන්න පහඳුරුගේ මේ අත මිට මෙලවවාම තියෙන ප්‍රමාණයක් තියෙන අත මිට මෙලෙව්වට පස්සේ ඒ තියෙන ප්‍රමාණය ඇති දවසකට ඒ ප්‍රමාණයට ආහාර ටිකක් ගත්තාම ඇති මිනිස්සුන්ට දවසට හොඳට ජීවත් වෙන්න. අනික ඉතින් අපි එහෙම ලොකු බර වැඩ ගල් උස්සන ඒව කරන්නේ නැහැ නේ. ඒකකොට ඉතින් ලොකු එනර්ජි එකක් වේස්ට් වෙන්නේ නැහැ. ඒතර අපිට තේරෙනවා දැන් අපිට එහෙම මේ ඇත්තටම අපි ගන්න ආහාර ප්‍රමාණය වැඩිත් එක්කලා අපිට එච්චරම අවශ්‍ය නැහැ. එච්චරම අවශ්‍ය නැහැ. දැන් සමහර වෙලාවට මානසිකින් පීඩනය වැඩි නම් ස්ට්‍රෙස් වැඩි නම් ඔය ඒතකොට නිකන් ඒ කෑම ගොඩක් කන්න වෙනවානේ. සමහර අය චොකලට් එහෙම ගොඩක් කාගෙන යනවා ස්ට්‍රෙස් එක පීඩනේ අයින් කරගන්න. ඒ වුණාට ඉතින් ඒකෙන් වෙන්නේ නිකන් තරබාරු වෙන එක විතරයි. ඒ කියන්නේ මොකද එතකොට මේ හැබැයි මිනිස්සෙගේ සිත සතුටින් පිරුණාම මිනිස්සෙගේ සිත ආදරයෙන් පිරුණාට පස්සේ ලොකු ආහාරයක් ඕනේ නැහැ. ඒ කියන්නේ බලන්න මිනිස්සෙගේ සිතේ සතුටේ ප්‍රශ්නයක් තියෙන ඉඳ තමයි මේ මිනිස්සයා පීඩණයට ආහාර ගන්න. බලන්න නිකන් දැන් ගොඩාක් දැන් දෙන්නේ ආදරය කරන මුල් කාලේ හරීම මේ ටික කෙට්ටුයි වැඩි ටිකක්. ඇයි ඒක ආදරය කරාදී සතුටෙවිල්ලා හිත පිරීලානේ ඉන්නේ. වැඩි කෑම ඕනේ නැහැ. ඒක නිකන් උදේට තේරෙන්නේ නැහැ, රැයට තේරෙන්නේ නැහැ, දවල් වෙන්න දෙන්න සතුටින් ඉන්නවා, ප්‍රේමයෙන් ඉන්නවා, hina වෙලා ඉන්නේ ඉඳ කෑම ඕනේ නැහැ. ඊට පස්සේ බැඳලා ටික දවසක් යද්දී සග්ගාල මහත් වෙනවා. මොකද හරියට කනවා. ඒ දැන් ආදරේ නෑනේ. ආදරේ නැතෝ ගිහිල්ලා ප්‍රේමයේ දෙන්නට දෙන්නක තියෙන ප්‍රේමයේ පොඩ්ඩක් අඩු වෙලා ගිහිල්ලා ඉතින් කාන්තාව හිටියට වඩා ඩබල් වෙන්න පටන්. ඒ මොකද හේතුව වෙන්නේ දැන් ඒ අඩුව යාගේ ඇත්තට දින යාට ලැබෙන්නේ ආදරේ. අර ඉස්සර තිබ්බ සුරංගනා කතාවක් නෑ. ඉස්සර පෙන්නපු සිහින කතාවක් දැන් ඒව ඇහෙන්නෙත් නෑ. වැඩි කෑ කරෙන්නෙත් නෑ. කෑවද ඉස්සර නම් කෑව දානවා, බිව්ව දානවා. මොනවද මැනිකට ඕනද කියලා අහනවා.
දැන් එහෙම ඇදුමක්වත් නැහැ මොකක්වත් නැති වුණාට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ ආදරය අඩුයි. ඊට පස්සේ ඒක යා පිරිමහ ගන්න පටන් ගන්නවා ආහාරය වගේ හිතින්. වැඩිපුර ආහාරය අරගෙන අර තියෙන හිස් බව, අර තියෙන පාළුව, අර ඇටෙන්ෂන් එකක් ආදරේ නැති පාළුව මකා ගන්න එයා ඒකට ලොකු ආහාර ප්‍රමාණයක් ගන්නවා. එතකොට අපිට මම කතාව කියන්නේ හේතුව තමයි මනසගේ ලක්ෂණය තමයි මනසට එහෙම හුරු නැහැ. එහෙම නැති බවක් එක්ක ඉන්න. කියන්නේ මනස කියන එක හැම වෙලෙම තියෙන්නේ යම් සිහින ලෙවල් එක, සිහින මට්ටමක. ඒතර මනසට ඒ මොහොතේ මට තියෙන්නේ නැති බව නම් නැති බව පිළිගන්න බෑ. ඒක ඊට පස්සේ ඒක එතකොට මම නැති බව පිළිගත්තොත් සිත වර්තමානෙට එන්න ගන්නවා. සිතේ තියෙන අවුල තමයි සිත කැමති නැහැ එහෙම මොහොත තුල ජීවත් වෙන්න. ඒ මොහොත ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්න. වර්තමානයේ ඉන්න. වර්තමානයේ ඇහෙන දේ ලැබිච්ච දේ තුල තෘප්තිමත් වෙන්න බෑ. ඒ තෘප්තිමත් වෙන්න බැරියයි මනසට. මොකද එහෙම වුණොත් මනසට පැවැත්ම නැති වෙනවා. ඔබ නිවන් දකින්න. ඔබ ඒ වෙලාවේ තියෙන කෑමෙන් තෘප්තිමත් වුණොත්, ඒ වෙලාවේ අද කෑම නැත්තම් නැති බවෙන් තෘප්තිමත් වුණොත් ඔබ මොහොත පිළිගත්ත වෙනවා. මොහොත පිළිගත්තොත් චින්තනයේට පැවැත්මක් නැහැ. චින්තනයේට බෑ පවතින්න. ඒ නිසා චින්තනේ නැති වුණොත් එහෙම චින්තනේ ශූන්‍ය වුණොත් චින්තනයේට බැඳීම නැතුව ගියොත් එහෙම මනස නැතුව ගියොත් එයා වර්තමානට අවදි වුණොත් විඥානේ පැවැත්ම නැති වෙනවා. එතකොට එයා සත්‍ය නිවන ධහම තේරුම් ගන්න. ඒ නිසා ලද දෙයින් සතුටු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ නිකන් ශික්ෂාපද නෙවෙයි. ඒක කෙලින්ම නිවනත් එක්ක කනෙක්ට් වෙලා තියෙන්නේ සීලේ. ආහාර ප්‍රත්‍යක්ෂා කරලා ගන්නවා කියන එක අවශ්‍යතාවයට ගන්නවා කියන එක ලැබිච්ච දෙයින් සතුට වෙනවා කියන එක අපි කියන්නේ නිකන් සිල්වත් කරන්නේ ඒක කෙලින්ම නිවනත් එක්ක සම්බන්ධයක් 100%ක් තියෙනවා. ඒකයි මම කිව්වේ ඒක ලංකාවේ වුණත් හරියට රාජකීය අනුග්‍රහයෙන් කරපු දේශනාවක්. අරියවංශ සූත්‍රය. මොකද ඒක සම්පූර්ණ තමන් මම 100%ක් ඒ මොහොතේ ඕකේ නා 100%ක් අතිවිශිෂ්ටයි සර් කියලා ඕන එකක් බාර ගන්නවා නම් අතිවිශිෂ්ටයි කියලා කෑම කොහොමද අතිවිශිෂ්ටයි කියනවා නම් චරිචුරු ගන්න නැත්තම් ඉන්න තැන කොහොමද අතිවිශිෂ්ටයි සර් කියලා දෙකක් කීතර 11 පප්පැඩ් එක ඒ වගේ ඕන එකට අතිවිශිෂ්ටයි සර් කියන්න පුළුවන් මට්ටම આવොත් මට චරිචුරු ගන්න බැරි වෙනවා මට නිකන් අඬන්න දෙයක් නැද එල්ලෙන්න අනාගතයක් මවා ගන්න බැරි වෙනවා මට අනාගතයක් මවා ගන්න බැරි වෙනයි මෙතන පර්ෆෙක්ට් කිව්වාම මේ කෑමත් පර්ෆෙක්ට් මේ ගුරුවරයාත් පර්ෆෙක්ට් මේ දින ඔක්කොම පර්ෆෙක්ට් කිව්වට පස්සේ සිත එතනින් මැරෙනවා සිතට ප්ලෑන් ගහ ගන්න බැරි වෙනවා එතකොට ඒක නිසා සිත කැමති නෑ මේ මූඩ් එකට එන්න මේ බුදුරජාණන් වහන්සේ කියන මේ ස්වභාවයට එන්න කැමැත්තක් දක්වන්නේ ඉතින් එතකොට යම් වෙලාවක ඒ කියන්නේ මනසට ඕනේ මොකක් හරි ටිකක් සිහින ජීවිතයක ඉන්න. මනෝ ප්‍රාන්තියක ඉන්න. කවදාකවත් යථාර්ථයක් නොවිච්ච ඒක දැන් සාමාන්‍ය මිනිස්සෙක් ගත්තාම මිනිස්සෙක්ට අර නිශ්චය කියනවා. නිශ්චය කියනවා මිනිස්සෙට යථාර්ථය තුල කවදාකවත් ඉන්න බෑලු. මිනිස්සෙක් යථාර්ථයේ ඉන්න බෑ මිනිස්සෙට සිහිනකම යෝන ජීවත් වෙන්න. යථාර්ථයේ කියන්නේ හැබැයි යා කියන එක කතාවක් ඇතදී යථාර්ථයට ආවොත් මිනිස්සු ඔක්කොම නිවන් දකිනවා. එයාලා යථාර්ථයක් මේකේ හිටියොත් අපි කියන්නේ මහ පොළොවේ හිටියොත් මෙතන හිටියොත් එහාලා නිවන් දැකලා ඉවර වෙනවා. ඒ නිසා මෙහි කැමති නෑ මොහොතේ ඉන්න. එතන ඉන්න. මෙතන ඉන්න. ඒ නිසා මිනිස්සෙක් කියනවා නිස්සේ හීනයක් දිහා මිනිස්සෙක් නිින්ද ගියාමත් බලන්න කියනවා. මිනිස්සෙට නිින්ද ගියාමත් හීන නැත්තම් පුල් අවුල් වෙනවලු. මිනිස්සෙක් නිින්දෙදිත් වැඩි වෙලාවක් ඉන්නේ ඩ්‍රීම් වල. මිනිස්සෙක් ඉන්නේ සිහිනවල. ඉතින් ඒකනේ හොයන්න පුළුවන් වෙන සමහර අයක බලන්න නිින්ද ගියාට පස්සේ සමහර කට්ටියගේ ඇස් නැට වෙන්නේ. ඒ කියන්නේ හොඳට ඇස් දෙක බලන් හිටියාම තේරෙනවා මිනිස්සෙට නිින්ද ගියාම මේ මිනිස්සයා හීනෙකද ඉන්නේ මිනිස්සයා තද නිින්දදී ඉන්නේ කියලා. මිනිස්යාගේ ඇස් හෙල වෙනවා නම් නැට වෙනවා නම් ඒ කියන්නේ යා
ඉන්නේ රේම් එකේ. එයා යම් සිහිනයක ජීවත් වෙනවා. නිින්ද ගියාට නිින්ද නෙමෙයි ඉන්නේ. ඒ නිසා හේතුව මිනිස්සෙට නිින්ද ගියත් මිනිස්සෙට ඕනේ එයාගේ අර මනෝවිකාරය තුල ඉන්න. මනෝවිකාරයේදී අපි හිතන්නේ අපි මනෝවිකාරයේ ඉන්නේ මේ නැගිටලා විතරයි කරන්නේ. අපි නිින්දෙදිත් ඉන්නේ මේ වගේම මනෝවිකාරය. ඒ මනෝවිකාරය ඕනේ නැත්නම් එන අවුල් ප්‍රශ්නයක් වෙනවා මිනිස්සෙට. එයාගේ පැවැත්ම නැති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි හීනය ඇතුලේ ප්ලෑන් ගහනවා. හීනය ඇතුලේ අතෙන් යන්නේ කොහොමද? මෙතනම යන්නේ කොහොමද? අර යන්නේ කොහොමද? අයියෝ අරක හරි නෑ, මේක හරි නෑ, අරක හරි නෑ කියලා හීනය ඇතුලේ මේ මොහොත පිළිගන්නේ නෑ. හීනෙවත් ඒ දකින්න වෙලාවේ එතන ඉන්නේ. සිහිනය ඇතුලේ එතනක් ප්ලෑන් වල ඉන්නේ. හීනය හොඳට බලන්න දැක්ක හීනය ඇතුලේ හීනෙවත් අපි එතන ඉඳලා නෑ. හීනේ ප්ලෑන් ගහ ඉඳලා මොකක් හරි එකක්. කවදද අතනින් මෙතෙන්ට යන්නේ මෙතනින් අතනින් කවදද මෙතෙන්ට එන්නේ කියලා. දාම ඉතින් ඔය වගේ මේ එක ජීවත් වෙන්න ගන්න ඩ්‍රීම් එක. ඉතින් මිනිස්සෙගේ දිහා බැලුවාම මට දැනෙන එක තමයි මිනිස්සෙකේම මොහොත ජීවිතයක් නැහැ. ඒ ලද දේ සතුට වෙන ජීවිතයක් නැහැ. ඒ යාලා නැගිටලා කරන්නේ සිහිනක. දැන් ඇත්තටම අපි මිනිස්සෙක් අපි කියන්නේ සිහින කියන්නේ අපි අනාගතය ගැන හිතේදා ඉන්නවා කියන ඇත්තටම අනාගතය කියලා එකකුත් නැහැ. එහෙම එකක් අපිනේ කියන්නේ අතීතයක් සහ අනාගතයක් සිහින ඉන්නවා කිව්වට ඇත්තටම මෙහෙම දෙපැත්තක් නැහැ මිනිස්සු කිව්වේ. මිනිස්සෙගේ අනාගතය කියලා අදහස් කරන්නේ ඔහුගේ අතීත මතකෙටම තමයි. මිනිස්සෙක් කවදාකවත් අන්ත දෙකෙන් නිදහස් වෙන්න ඕනේ නැහැ. මිනිස්සෙක් එකාන්තකෙන් නිදහස් වෙනවා නම් දෙපැත්ත එකට හැලෙන්නේ. දැන් බුදුජානනාංශික දැන් මජ්ජ සූත්‍රය කියන අතීතේ ඒකාන්තයක් අනාගතේ ඒකාන්තයක් වර්තමානයේ මැද කියලා. අතීතය අත්හරින්න අනාගතය අත්හරින්න කියන ඇත්තටම මම ඉතින් මේ දෙකම අත්හරින්න ඕනේ. අතීතය අත්හැරිය නම් අනාගතෙත් ඉවරයි. අතීතයට මම බැඳුනොත් මට ඒත් එක්කම එකටයි අනාගතය හැදෙන්නේ. එක පැත්තක් අත්හැරියාම ප්‍රශ්න දෙපැත්තෙන්ම නිදහස්. දෙපැත්තෙන්ම අපි ගැලවිලා යන්න පටන් ගන්නවා. දැන් මේ විදිහට දැන් අතීතය දැන් අපි අනාගතය ගැන කියලා අනාගතේ හිතනවා කියලා හිතන්නේ මගේ අතීත මතකෙම තමයි. දැන් මේ විදිහට උදාහරණයකට දැන් ඔන්න දැන් අපි හීනයක් දකිනවා. අපි හීනයක් දැක්කට පස්සේ කවුරු හරි මට පොල්ලකින් ඇවිල්ලා ගහනවා. මට පොල්ලකින් ඇවිල්ලා ගැහුවට පස්සේ මම අයිස්ක්‍රීම් එකක් කකා ඉන්නේ. අයිස්ක්‍රීම් එකක් කකා ඉන්න වෙලාවේ පොල්ලකින් ඇවිල්ලා මට මිනිස්සෙක් ගැහුවට පස්සේ මම එකපාරට නැගිටිනවා. නැගිටලා මට හිතුනොත් එහෙම අර මිනිස්සයා මට පොල්ලෙන් ගැහුවානේ කියලා එතකොට හිතෙනවා මට මාත් කියලා රිටර්න් එක දෙනවා මාත් කවදාරි පලිය ගන්නවා කියලා අනාගතයේට මම මේ මිනිස්සයාට මෙහෙම කරන්න ඕන. මේ මිනිස්සයාට මෙහෙම කරන්න ඕන. කියලා සිත මෙහෙම අනාගතයට යන්නේ ඇයි? මේ මනුස්සගේ පලි ගන්න ඕනේ මේ මනුස්සයට රිටර්න් එක දෙන්න ඕනේ කියලා අනාගතයේ මෙහෙම සිත ඉස්සරහට යන්නේ ඇයි? අර පරණ මතකේ ඇත්ත වෙච්ච නිසා. අර මට මේ මනුස්සයා පොල්ලෙන් ගැහුවා මෙහෙම දෙයක් වුණා කියලා ඒක ඇත්ත නිසයි මම ඒක ඇත්ත කියලා පිළිගත්ත නිසයි සිත මෙහෙම ඉස්සරහට අනාගතයකට පලි ගන්න යන්නේ. හැබැයි මට යම් වෙලාවක තේරුණොත් යම් වෙලාවක මට තේරෙන්න ගත්තොත් ඒ මතකය බොරුවක්. ඒ අතීතය එහෙම ඉතින් අද පොල්ලකින් ගහපු කෙනෙක්වත් ගුටි කාපු කෙනෙක්වත් නැහැ. ඒ එන සිටිවිල්ල සිහිනයක් කියලා දැක්කොත් අතීත මතකය කියන එක සිහිනයක් කියලා දැක්කොත් සිත මෙහෙම ඉස්සරහට යන්නේ නැහැ. ඉතින් අතීත අර ගහපු කෙනත් ගුටි කාපු කෙනත් ඒ මතකයේ බොරුවක් නම් ඉතින් කාගෙන්ද පලි ගන්න යන්නේ? කවුද පලි ගන්න යන්නේ? කාටද රිදුනේ? අපි කියන්නේ එහෙම එකක් නෑ. ඉතින් ඒ නිසා මම දෙන්නේ එක පැත්තක් හරියට මායාකාරී බව තේරුම් ගත නම් අනිත් පැත්ත නිකම්ම හැලිලා යනවා. නිකම්ම හැලෙන්න ගන්න. ඒ නිසා මට කියන හොඳම දේ තමයි ඇත්තටම ඔබේ වෙච්ච හැම දෙයක්ම සිහිනයක් විදිහට දකින්න. අතීතේ. පරණ මතක සියල්ල සිහිනයක් විදිහට දකින්න. දැන් හොඳට බැලුවාම දැන් අපේ අතීතේ සිහි කරන්න ඕනේ. අතීතේ සිහි කරද්දී බලන්න අපි එක එක වයස්වලදී හැසිරිච්ච හැටි.
දැන් පොඩි කාලේ මොන්ටිසෝරි යාළුවෝ ගත්තාම දැන් සමහරට කොහෙද දන්නේ නැහැ. මොන්ටිසෝරි ගියපු යාළුවෝ ඒ ටීචර්ස්ලා ඒ වගේම සමහර අය ඉස්කෝලේ යන කාලේ අපි හිතුවා අපිට යාළුවා නැතුව ජීවත් වෙන්න බෑ කියලා. ඒත් දැන් යාළුවා නැති වෙලා ගිහලා අපි ඒ කාලේ සමහර සිද්ධිවලදී බලන්නකො අපි හිතුවේ අම්මෝ මෙයා නැති වුණොත් මං ජිමීට වඩා හොඳ මැරෙන එක. මට මෙයා නැතුව කවදාකවත් මට ඉස්සරහක් නැති වෙයි. කියලා හිතුවා. ඒ වුණාට ඒ බැඳීම් වෙන් වෙලා ගිහිල්ලා. ඒ මිනිස්සු සමහරට මැරිලා ඇති. යාළුවා ඈත් වෙලා ඇති. කොහේ ඉන්නවද කියලාම දන්නේ නැතුව ඇති. සමහර අය. ඒ වගේම තව ටිකක් ඉස්සරහට ගියාම තේරෙනවා දැන් ඊට පස්සේ සමහර අවුරුදු 18 දී 17 18 19 දී සමහර පිරිමි කෙනෙක් දැක්කම තරුණ ගෑල් ළමෙක් දැක්කම හිතවිලි එනවා. අමුතු හැඟීම් එනවා. ඒ වුණාට දැන් ජීවිතේ ඒව මතක් වෙද්දී ඒ මන්ද කියලා හිතෙනවා. මන්දේ බොළඳුනේ එච්චර. එච්චර ඒක හිත බොළඳ වෙලා කවි ලියනවා, ගීත ගායනා කරනවා. ඒවා ලිව්වා. දැන් ඒවා මතක් වෙද්දී අපිට සමාජයට අපිට ලැජ්ජත් හිතෙනවා. අර ඇතුළට එන්න කියන කට්ටිය. එතකොට දැන් එතකොට අපිට හිතෙන්නේ කියන්නේ අපිටම ලැජ්ජ හිතෙන්න ගන්නවා ඒ මතක් වෙන්නේ. නිකන් හොඳට බලන්න එක ඒ අපි කලබල ඊට පස්සේ සමහර දේවල් පොඩි දේවල් වලදී කලබල වෙච්ච අය. සමහර දේවල් වලට අපිට රණ්ඩු වුණා, කෑ ගහගත්තා ඒව මතක් වෙද්දී අපිට හිතෙනවා මේ ඒ වගේම සමහර වෙලාවට විභාගයක් ළඟ වෙද්දී බය හිතුණා. මේ මට මෙහෙම වේද ෆේල් වේද කියලා ප්‍රතිඵලෙදී බය හිතුණා. මේ සිද්ධි හැම දෙයක් දිහාම ආපස්සට හැරිලා බලද්දි ජීවිතේ දිහා. හොඳට බලන්නේම ජීවිතේ දිහා ආපස්සට පිටිපස්සට හැරිලා බලද්දි ඒ අපි බැඳීම් හදාගත්ත දේවල්, අපි පරිගත්ත දේවල්, අපි කරපු වැඩ, අපේ පුංචි කාලය මේ දේවල් නිකන් හිතලා බලද්දි ඔබට තේරෙන්නේ නැද්ද නිකන් ඒක ඊයේ රෑ දැක්ක හීනයක් වගේ. ඒ තැන්, ඒ අවස්ථා, ඒ සිද්ධි නිකන් අපිට තේරෙනවා හිතාද දැනනවා නිකන් යකට මං හීනයක් දැක්කා. මෙච්චර කල් ඇතරම මං ජීවත් වෙලා තියෙනවාද? නැත්නම් දැන් හීනයක් ඇතුළේ අවුරුදු ගාණක් ජීවත් වෙනවානේ. හීනයක් දකිද්දී හීන ඇතුළේ සමහරවිට අපි මාස ගණන් අවුරුදු ගණන් ජීවත් වෙලා හම්බෙලා වෙන් වෙලා හැබැයි මං ආන්නේ කොච්චර කාලයක් ගිහිල්ලාද? එහෙම කාලයක් ගිහිල්ලා නෑ. ඒකට ඒතර පෙන්නවා. මම අවුරුදු ගණන් හිටියා, අවුරුදු ගණන් කෙනෙක් ආශ්‍රය කළා, ඈත් වුණා. නැගිට්ටාම වෙන යකඩ ඊයේ රෑ දැක්ක හීනයක් නේ. එතන අවුරුදු මාස දවස් තප්පර තිබිලා නැහැ. නිකන් රෑ දැක්ක ඩ්‍රීම් එකක්. එච්චරයි. ඉතින් මා කියන්නේ ඇත්තටම ඔබේ අතීතය සිහිනයක් කියලා කියන්නේ ඒකට කාලයක් නැහැ. ඒක අවුරුදු ගානක සිද්ධ වෙන එකක් නෙවෙයි. ඒක ඒ මොහොතේ ප්‍රක්ෂේපණ කරන එක. දැන් හරියට නිකන් දැන් අපිට බැලුවහම මම කියන්නේ මෙන්න මෙහෙම තේරුම් ගන්නකො දැන් අපි පැය දෙකක චිත්‍රපටියක් බලද්දී සමාජයේ චිත්‍රපටිය අවුරුදු ගානක කතාවක් යන්නේ. හැබැයි ෆිල්ම් එක තියෙන්නේ පැය දෙකයි. ෆිල්ම් එක තියෙන්නේ පැය දෙකමාරක මූවි එකක්. හැබැයි ඒකේ එයා පොඩි කාලේ ඉන්නවා, තරුණ වෙනවා, ඊට පස්සේ වයසට යනකම් මේ අවුරුදු 80ක විතර කතාවක් පැය දෙකකින් පෙන්නනවා. ඉතින් ඒකට එක පල්ලිවේදී අපිට මේ අවුරුදු ගානක් ගියාද? කොච්චර මේ පැය දෙකක් ඇතුළත අවුරුදු 100ක විතර කතාවක් කියනවා. ඒ වෙලාවේ ඒක මැවිලා පිරිච්ච රූප රාමුවක් විතරයි. ඒක මේ අවුරුදු ගානක සිද්ධියක් නෙමෙයි. ඒ වෙලාවට මැවිලා පිච්ච රූප රාමු ටික. ඒක ඒ වෙලාවේ ඒ මොහොතේ මැවුණ මිසක් එතන අවුරුදු ගානක් තිබ්බේ නැහැ. සිහිනෙත් බලන්න ඒකේ අවුරුදු ගානක් තිබ්බේ නැහැ. ඒ වෙලාවට ඒක මැවි පෙරුණා. ඒ වගේ තේරුම් ගන්න නම් ඔබේ අතීතය කියන්නේ එච්චරයි. ඔබේ අතීතය කියන්නේ ඔන්න ඔය වගේ මේ ෆිල්ම් එකක් දැක්කා වගේ, රෑ හීනයක් දැක්කා වගේ. ඔබේ අතීතය කියන්නේ ඔය වගේ ඒ මොහොතට පෙනිච්ච මායාවක් විතරයි. ඒක අපිට දැන් මෙතනදි තේරෙනවා යකෝ හීනයක් දැක්කා වගේ නේද? ඒ කලබල වීම, ඒ තාරුණ්‍ය හැඟීම්,
ඒ ඔක්කොම දිහා බැලුවා. ඒ කරපු බොළඳ වැඩ, බොළඳ වචන. ඉතින් ඒකයි මම කියන්නේ නිසා හැම වෙලේම හිතන්න මට පුළුවන් නම් මගේ අතීතයේ වෙච්ච හැම දෙයක්ම සිහිනයක් කියලා තේරුම් ගන්න. මගේ අතීතයේ වෙච්ච හැම දෙයක්ම සිහිනයක් කියලා තේරුම් ගන්න මට කර්ම සකස් වීම නතර වෙන්න ගන්න. මොකද කර්ම සකස් වෙන්නේ පරණ මතක එන්නේ මේ මොහොතේනේ. අතීත සිද්ධි කියලා සියල්ල මතක් වෙන්නේ අතීතය තුල නෙවෙයිනේ. මම ඒ කාලේ මෙහෙම කළා, අනාගතයේ අතීතේ මෙහෙම කරා කියලා මේ ඔක්කොම සිද්ධි ටික එන්නේ. මේවා මතක් වෙන්නේ දැන්. මොකද එහෙම අතීතයක් කියලා ඇත්තටම දෙයක් නැති නිසා. මොකද විඥාණය කොයි වෙලාවකවත් අතීතේ අරමුණු කරන්න අතීතේ පිහිටන්නේ නැහැ. විඥාණය හැම වෙලෙම අරමුණු කරන්නේ වර්තමාන අරමුණක් විතරයි. දැන් බලන්න උදාහරණයකට හිතන්න අතීත රූප බලන්න පුළුවන්ද? කොයි වෙලාවකවත් අපිට ඊයේ දැක්ක රූප බලන්න පුළුවන්ද? බෑනේ. හෙට දකින්න තියෙන රූප බලන්න පුළුවන්ද? දැන් ඒත් බෑනේ. එහෙනම් දැන් මේ වෙලාවේ පේන එක විතරයි බලන්න පුළුවන්. ඇහැට පේන්නේ මේ පේන පරිසරය තුළ විතරයි. මේ වෙලාවේ අපිට කොළඹ වෙන්නේ මොනවද කියලා පේන්නේ නැහැ. ඇමරිකාවේ වෙන්නේ මොනවද දකින්නත් බෑ. දැන් මේ පේන එක මේ ඉස්සරහා පේන ටික විතරයි. ඒක ඉතින් ඇමරිකාවේ ෆෝන් එක බලුවොත් ඒ පේන්නේ දැන් පේන රූපයන්නේ. එච්චරයි දකින්න ඕන. ඊළඟට ඒ කියන්නේ චක්කු විඥානයේ වර්තමානයේ පහළ වෙන්නේ. ඊළඟට මට ඊය අහපු සින්දු දැන් අහන්න බෑනේ. ඒට අහන්න දිනව අහන්නත් බෑනේ. ඊය ඔය කියලා අහද්දිත් ඒක දැන් සින්දුවක් විතරයි. දැන් ඇහෙන සද්දයක් විතරයි. ඊයට ගිහිල්ලා ඊයේ සින්දුව අහන්න බෑ. ආයෙ ඔබට ඔබේ ළමා කාලේ කියලා ළමා කාලේ විඳින්න බෑ. ළමා කාලේ කියලා දැන් හිතන්න පුළුවන්. හිතන එක මිසක් ඒක යන්න බෑ. ඒක එතෙන්ට විතරයි. එතෙන්ට විතරයි ඉන්න පුළුවන්. ඊට පස්සේ ඒ කියන්නේ සෝත විඥානයත් වර්තමානයේ හටගෙන නැති වෙනවා එච්චරයි. ඒ කියන්නේ අපිට සද්දයක් ඇහෙනවා කියලා මේ හිතක් දැනෙන්නේ. ඒ හිත දැන් වර්තමානයේ විතරම පහළ වෙන්නේ වර්තමානෙම නැති වෙනවා. දැන් ඒකට අපිට ගඳ සුවඳක්වත් ඊයේ වින්ද ගඳක් සුවඳ මලක රාග සුවඳ දැන් විඳින්න බෑ. දැන් දැනෙන එකක් තමයි දැන් විඳින්න පුළුවන්. හෙට තියෙන මල් සුවඳ දැන් විඳින්න බෑ. ඊයේ වින්ද එක කියලා වින්දත් ඒ මේ වෙලාවේ දැනෙන සුවඳක්. ඉතින් ඊළඟට අපි රස ගත්තත් අපිට කොයිලාවක්වත් චක්කු විඥානයේ මේ ජීවහා විඥානෙ බෑ ඊයේ කාපු එකේ රහ දැන් විඳින්න. හෙට කන්න දින කෑමේක රහ දැන් විඳින්නත් බෑ. දැන් කන එකේ රස විතරයි දැන් දැනෙන්නේ. ඊළඟට පහසුනත් ඊයේ වින්ද පහසු දැන් විඳින්න බෑනේ. ඊයේ වින්ද ඒ සුසුව පහස ඇද පොට්ට හරි කුමක් හරි පුද්ගල සම්බන්ධික හරි ස්පර්ශයක් වින්දනම් ඒක දැන් නෑ. හෙට විඳින්න තියෙන ස්පර්ශය හරි දැන් විඳින්න බෑ පහස. ඒකත් දැන් දැනෙන එක විතරයි දැන් දැනගන්න පුළුවන්. ඒතර තේරුම් ගන්න පුළුවන් අපිට නෑ චක්කු විඥානයත් මේ රූප බලන සිතත් දැන් පහළලා නැති වෙනවා. කන් සද්ධාහන සිතත් වර්තමානයේමයි හටගෙන නිරෝධ වෙන්නේ. ගන්ධ සුවඳ විඳින හිතත් ගාන විඥානයත් ජීවා විඥාන රස විඳින සිතත් කාය විඥානයත් වර්තමානයේ පහළ වෙනවා. තා මනෝ විඥානයත් වර්තමානයේ හටගෙන නැති වෙනවා. ඒක කවදාකවත් ඒක හැබැයි මනෝ විඥානයේ හැකියාවක් තියෙනවා අතීත සිද්ධි මතක් කරන්න. හැබැයි අතීත සිද්ධි කියලා මතක් කරන්නේ වර්තමාන සිටිවිල්ලක් විතරයි. හෙට කරන්න තියෙන දෙයක් කියලා හිතන්නේ දැන් සිටිවිල්ලක් විතරයි. එහෙනම් තේරුම් ගන්න කවදාකවත් අනාගතයක් කියලා එකක් හම්බෙන්නෙම නෑ කාටවත්. කාටවත් අතීතයක් කියලා දෙයක් හම්බෙන්නෙම නෑ. එහෙම දෙයක් හම්බෙලත් නෑ. ඒ සිද්ධිය වෙද්දී අතීතයේ අපි උනා කියමුකෝ යම ඒ වෙද්දී ඒක ඒ මොහොත. එතන එච්චරයි. ඉතින් එතකොට අපිට තේරෙන දේ තමයි එහෙනම් මෙහෙම දෙපැත්ත ඇත්තටම තිබිලම නැහැ. එහෙනම් එතකොට ඔබට තේරුම් ගන්න එහෙනම් දැන් මට මේ අතීතේ කියලා අතීතේ මම මෙහෙම කරා කියලා හිතන එකම අතීතයක් නෙවෙයි. ඒ හිතන එකම වර්තමානයේ සිටිවිල්ලක් දැනීම මාත්‍රයක්. මනස කරගත අරමුණක් විඥානය කරගත අරමුණක් විතරමයි. ඒ අරමුණට අතීතයක් නැහැ. අනාගතයක් නැහැ. ඒකත් දැන් හටගෙන දැන් නිරෝධ වෙන එක. දැන් මෙහෙ මොහොතේ හටගෙන මේ මොහොතේ නිරෝධයක් විතරයි තියෙන්නේ. එහෙනම් ඔබ ඔය හිතන දෙපැත්ත කවදාකවත් තිබිලම නැහැ. ඉතින් මම ඔන්නෝක තේරුම් ගත්තට පස්සේ එහෙනම් මම අතීතයේ කියලා මොනව මතක් වුණා?
අතීතේ මට මෙහෙම කළා, අරයා මෙහෙම කරා කියලා මේ අතීතේ කියලා හටගන හැම සිතිවිල්ලක්ම සිතිවිල්ලක් මිසක් අතීතයක් නෙවෙයි. අතීත මතකය කියලා ගන්නෙ මේ මොහොතේ විතරයි. එහෙනම් කියලා අන්න ඒ මට්ටමට මම තේරුම් ගත්තට පස්සේ මට මගේ අතීතේ මායාවක් වෙනවා. මායාවක් කියනකින් අදහස් කරන්නේ හීනයක් දැකලා උදේ නැගිටට පස්සේ හීනේ දැක්ක ඔක්කොම සිද්ධි මායාවක්නේ. එහෙම දෙයක් තිබෙම නැහැනේ. හීනයක් රැ නැගිටලා උදේ නැගිටට පස්සේ ඒක මායාවක් ඩ්‍රීම් එකක් කියන්නේ ඒක ගැන මොනව මතක් වුණත් අරයා මට මෙහෙම කිව්වා හීනේදී අරයා මට මෙහෙම ගැහුවා. හැබැයි හීනේ ගුටි කාපු කෙනා මතක් වුණා හීනය ඇතුලේ ගහපු කෙනා වුණා මතක් වුණොත් ඒ මතකේ බොරුවක්නේ. එහෙම දෙයක් තිබෙන්නේ නැහැනේ. එහෙම දෙයක් උනේම නැහැ. එහෙම දෙයක් තිබෙම නැහැ. එහෙම සිද්ධියක් වෙුනේම නැහැ. ඒ වගේ තේරුම් ගන්න. එහෙනම් ඔබට අතීතයේ අරමුණු කරගෙන මොන සිතක් ආවත් අන්න ඔක ඩ්‍රීම් එකක් කියලා තමයි. සීනයක් කියලා කින් අදහස් කරන්නේ දෙයක් තිබ්බ නෙමෙයි. දෙයක් නැහැ. ඒ සිතම බොරුවක් බව. ඒ මතකයේම ඇත්තක් නොවන බව. අන්න ඒක තේරුම් ගත්තාම එතකොට මට වර්තමානයේ ඩ්‍රීම් එකක් වෙනවා. මොකද වර්තමානයේ කියලා අතීත මෙන්න මතක ටිකක් එන්නේ. වර්තමානයේ අතීත මතක ටිකක් එනවා. එහෙනම් ඒ අතීත මතක හැම එකම බොරුවක් වෙච්ච ගම. ඒක නිකන් සිපිලි මාද ටිකක් වෙද්දක් වෙච්ච ගම. එතකොට වර්තමානයේ කියලා පිළිදන් තරක් නැහැ. එතකොට තියෙන්නේ ඊළඟට දැන් සිතට අනාගතයට යන්න බෑ. සිත අනාගතේ හොඳට බලන්න ඔබ අනාගතේ කියලා ප්ලෑන් කරන්නේ පරණ සිද්ධි ටිකක් අල්ලගෙන මම දුප්පත් වෙයි කිය මම පොසත් වෙන්න ඕන. මට මේ මිනිස්සයා සැලකුවා මම ඒ නිසා සලකන්න ඕන. මම පොසතෙක් වෙන්න ඕන කියලා කියන්නේ ඔබට පොසත් බව කියලා අතීත දේර ටිකක් දාලා. ඔබ දුප්පතෙක් කියලා කියන්නේ දේර ටිකක් නේ අතීත දාපු. ඒ නිසා මේ අනාගතේ කියලා කියන්නේ අතීතයක් තිබ්බා කියලා මතකවලම තව ආකෘතියක් විතරයි. නිකන් හරියට හරක් වමාර කන්නේ. ඒ වගේ අපි අනාගතේට යනවා කියලා කියන්නේ ආයෙත් යන්නේ අතීත මතකෙටමයි. දැන් ඔබ හිතන්නකො ඔබ මෙහි ඉඳලා මෙහෙ ඔන්න ආවා. ඔබ ඊට දැන් පිට රටකට යනවා. දැන් ඔබ පිට රටකට යනවා කියලා ආය යන්නේ කොහෙද? ඔබ මෙහි ඉඳලා යනවා සිංගප්පූරුවට. සිංගප්පූරුවට කියලා කොහෙද යන්නේ? ආය අර අතීත සිංගප්පූරුව කියලා හිතාගත්ත මතකයේද? සිංගප්පූරුව කියලා මතකයක් නැති දන්නේ නැති මිනිස්සුන්ට කවදාකවත් සිංගප්පූරුවකට යන්න බෑ. නේ? ළමයට කවදාකවත් හොල්මනක් පේනවද? චූටි ළමයක සොහනක තිබ්බොත්. උට හොල්මනක් පේන්නේ. ඇයි? උට හොල්මනක් කියලා මතකයක් නැහැ. ඔබ හොල්මනක් කියලා දකින්නේ සුමිසු සොහනට යන්න බයයි හොල්මන් ඇති කියලා. ඉතින් හොල්මනක් කියලා දකින්නේ මොකද? හොල්මනක් කියලා ගත අරීද මතකෙමයි. ඉතින් එතකොට ඔබ කවදා හරි මේ අනාගතයට ගිහලා අරක දැක්ක අරය බැලුවා මං අරක බලන්න ගියා කියලා කවදාකවත් අලුත් දෙයක් දකින්න යන්න බෑ. අලුතින් දෙයක් බලන්න යන්න බෑ. අලුත් දෙයක් දකින්නවත් අලුත් දෙයක් බලන්නවත් අලුත් දෙයක් අහන්නවත් දකින්න බලන්න අහන්න කිසි දවසක බෑ. ඔබට ආයෙ හම්බෙන්නේ අර අතීතේ තියෙනවා තිබ්බා ඇති කියලා හදාගත්ත අදහස් ටිකමයි. බලන්න ඔබ දැන් ඔබ මෙහි ඉඳන් ප්ලෑන් කරනවා කොහෙද හරි යන්න. කොහෙටද යන්නේ කියලා බලන්න. ඔබ මේ ප්ලෑන් කරනවා මම යනවා අම්මා බලන්න, මම යනවා වයිෆ් බලන්න, මම යනවා මහත්තයා බලන්න. කොහෙද යන්නේ? අම්මා කියලා ගත්ත මතකේ බලන්න. වයිෆ් කියලා ගත්ත හීනේ බලන්න. ඉතින් ආයෙ හම්බෙන්නේ මොකද්ද? ආයෙ හම්බෙන්නේ මයික් කරේද? නේ අර මතකෙමයි දකින්නේ. අරකමයි යන්නේ. නිකන් ඉතල බලන්න ඒ කතාව හේදෙද කියලා ඔබට. ඒක තමයි මේ ඩ්‍රීම් කතාව, මේ සිහින කතාව, මේ මායාකාරීත්වය තේරෙයිද කියලා. ඒ නිසා කවුරුවත් අලුතෙන් අනාගතේ ඔබට ගිහිල්ලා අලුත් දෙයක් දකින්න බෑ මේ ලෝකේ. ඔබට අලුතෙන් දෙයක් අහන්න බෑ. ඔබට කවදාකවත් දැකපු නැති දෙයක් දකින්න බෑ කවදාකවත්. අහපු නැති දෙයක් අහන්න බෑ. බලපු නැති දෙයක් බලන්න බෑ. ඔබ යකින්නේ ආයෙත් හිතපු පරිණ මතකම තමයි ආයෙ කොහෙට ගියත් දකින්නේ. හැබැයි ඒ මතකේ බොරුවක් නම්
ඒ මතකයම කියන්නේ හීනයක් නම් එහෙනම් ඔබේ අතීතයත් ඔබේ වර්තමානයත් ඔබේ අනාගතයත් තුනම ඩ්‍රීම් එකක් විතරයි. ඉතින් ඇත්තටම ඩ්‍රීම් එකක් නම් ඩ්‍රීම් එකක් කියලා තියනවාද? එහෙම පනවන්න බෑ. තුනම මායාවක් නම් මායාවට තුනක් අතීතයක් අනාගතයක් වර්තමානයක් තියෙනවා. මේ තුනම මායාකාරී බවක් නම් මේ තුනම සිහිනය නම් ඇත්තටම සිහියට අතීතයක් වර්තමානයක් අනාගතයක් තියෙනවද? එහෙම කාලයක් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් නැහැ අපිට ඒ කියන කතාව තේරුම් ගන්න. ඉතින් අන්න ඒක තමයි ඇත්ත. එහෙම සිහිනයකට කාලයක් නැහැ. සිහිනයට තුන් කාලයක්. වර්තමානයක් නැහැ. සිහිනයකට අතීතයකුත් නැහැ. සිහිනයකට අනාගතයකුත් නැහැ. ඉතින් අන්න එහෙම දැක්කොත් යම් දවසක අන්න එදාට මගේ මනසේ මරණය සිද්ධ වෙනවා. සිතේ මරණය සිද්ධ වෙනවා. අන්න එදාට මම මේ යථාර්ථයට අවදිර මේ මෙතන තියෙන යථා ස්වභාවයට. මෙතන තියෙන රියැලිටි එක. අපි රියැලිටි එකේ ඉන්නේ නේ. අපි ඉන්නේ අර තියෙන්නේ. අපි අර කාලයත් එක්ක අතීත මතක කියලා හදාගත්ත මතකයක් තමයි අනාගතේ ප්ලෑන් කර. ඒ අර මතකය කියන ලෙවල් එකේ ඉද්දි මතකයේ කියන මට්ටමේ මම ඉද්දි ප්‍රශ්නේ තියෙන්නේ මතකයේ කැමති නැහැ මේ මොහොතේ සතුටින්. මේ මොහොතට ආව ගමන් ආයෙ සිහින බොඳ වෙලා යනවා. සිහින මවන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මනස හැම වෙලෙම කැමති මොකක් හරි මෙතන හරි නෑ ගුරුවරයා හරි නෑ අරක හරි නෑ කෑම හරි නෑ අරක හරි නෑ මේක නෑ මීට එහා ගියපු ලොකු තැනක් කොහේ හරි බලන්න යන්න. ගුරුවරයෙක් හම්බෙන්න යන්න. කෑම කන්න යන්න. මේ නිකන් හැමදාම නිකන් පරිප්පු ඉබදුයි ගාලා ඇතිලා වගේ කියලා. ඊට වඩා නැද්ද එක. හැබැයි මට තේරෙන්නේ ආයෙත් යන්නේ කොහෙටද? අර ගත්ත මතකයක්. ඊට වඩා රහ කෑම කියලා මතකයද නේ මතකේ වාගෙන යන්නේ. ආයෙ අපිට හම්බෙන්නේ මේ මතකෙමයි. ඉතින් ඒ නිසා මට නැතේ තේරෙන්නේ මේ මතකයේ තුල ඉන්න මිනිස්සයා පිරිඳු වෙච්ච මිනිස්සෙක්. ඒ මිනිස්සයා අපි කියන්නේ පෙරේතයෙක් කියලා. මලකුණු පෙරේතයා කියලා කියන්නේ අපි මලකුණු කනවානේ. බලන්නකො පුරුතජන මිනිස්සෙක් අතීත මතකත් එක්ක ඉන්න මිනිස්සෙක් අපි කියන්නේ මල පෙරේතෙක්. නේ? එතකොට දැන් මල පෙරේතෙක් කියලා කියන්නේ එයා කන්නේ පරණ මතකවල ජීවත් වෙනවා. සීනික ජීවත් වෙනවා. දැන් අපි දුම් මිනිස්සෙන් මෙහෙම ඔබ හිතන්න දැන් ඔබේ ජීවිතය ගත්තාම ඔබ හැම රැයකමදීම ඔබ මැරෙනවා. හැම උදේකම මිනිස්සෙක් අලුතෙන් උපදිනවා. අපිට අපි අලුතෙන් ඉපදිලා කියලා තේරෙන්නේ නැහැ. ඇයි හොඳට බලන්න ඒක දැන් අපි රැයට නිින්දිය ගන්නකොට මම උදේට නැගිටිද්දි අපිට හිතෙන්නේ මම මේ ඊයේ නිදිය ගත්ත කෙනාම තමයි ඇදෙන් නැගිට්ටේ කියලා. ඒ තේරුම් ගන්න කවදාකවත් නිදිය ගත්ත කෙනාට ආයෙ නැගිටින්න බෑ උදේ. ඒ සිතිවිල්ල නිදිය ගත්ත වෙලාවේ ආව සිත ඉවරයි ඒ නාම රූපේ. හැබැයි බලන්න ඊට පස්සේ මම මේ ඊයේ රෑම බුදිය ගත්ත කෙනාමයි ඊයේ රෑම නිදිය ගත්ත කෙනාමයි මේ උදේ නැගිට්ටේ කියලා කොහොමද අරගන්නේ? අරගන්නේ කොහොමද? එක පාට නැගිට්ට ගමම මනුස්සට හිතා ගන්න බෑ ගෙදරදී ඉන්නේ හොස්පිටල් එකේදී ඉන්නේ කියලා. ඊට පස්සේ පොඩ්ඩක් වටේ බලනවා. වටේ බලුවම හරි පරණ හොන්තු ටික ඉන්නවා. ඇඳ වටේ ඉන්නවා, අයවන වයිෆ් ඉන්නවා, හොන්තුවේ ඉන්නවා, හරි මහත්යයි ඉන්නවා, හරි. දැන් හරි මම ඉන්නවා. මට මම ඉන්නවා කියන අදහස එන්නේ වටපිට බලලා ආය අතීත මතකයක් ඇල්ලුවා. හරි වයිෆ් ඉන්නවා, ළමයා ඉන්නවා, අරයා ඉන්නවා, හරි. එහෙනම් මමත් ඉන්නවම තමයි. ඒ ටික මැරලා නැහැ නේ යාල කියලා. ඒ ගන්ටක්. එහෙම නැතුව මනුස්සෙක් නැගිට ගමන් ඒ මනුස්සයට ඒ මනුස්සය ගැන අදහසක් නැතිව ඉන්නේ. අර අරමුණක් අර ගන්නවා මතකයක්. ඊයේ රෑ බුදිය ගත්තම ඇඳමයි තියෙන්නේ මිනෝනමයි ඉන්නේ මහත්මයි ඉන්නේ කියලා ඒ සංඥාවත් එක්ක තමයි මට ආයි දැන් මම මෙහෙමයි ඊයේ රෑ කියලා බැඳෙන්නේ අද. හැබැයි දැන් එහෙම අපි අර පරණ මතකයක් ඇල්ලුවේ නැත්තම් පරණ මමත් හැදෙන්නේ නැහැ. පරණ මම කියන එකට පැවැත්ම නැති වෙන්න පටන් ගන්න. ඒක ජීවේ නැති වෙන්න පටන් ගන්නවා. දැන් මෙහෙම හිතන්නකෝ දැන්. හොඳට බලන්න අපිට සමහර මිනිස්සු දැක්කහම
අපිට නිකන් එකපාරට අපෝ මේ මිනිස්සයා මේ කුහක මිනිස්සයා නෙමෙයි මට මෙහෙම කරපු මිනිස්සයානේ කියලා එකපාරට දැක්ක ගමන්ම බලන්න අපිට පේනවනේ නරක හොඳ මිනිහ. ඒ නරක හොඳ මිනිහ පේන්නේ ඇයි? නරක හොඳ මිනිහ පේන්නේ අපිට පරණ මතකයක් හරහා ඒ මිනිස්සයා දිහා බලන නිසා. අපිට මෙහෙම කළා. ඒ කාලේ අපේ පවුල් වල මිනිසුන්ට මෙහෙම කරා කියලා, අපේ අම්මට මෙහෙම කළා, අපේ තාත්තට මෙහෙම කරා ওই මිනිස්සු කියලා ඒ මතකය හරහා බලද්දී අපිට පේනවා මෙතන නරක කෙනෙක්. මෙතන හොඳ කෙනෙක්. ඇත්තටම හොඳ හෝ නරක කෙනෙක් කියලා අපි දකිද්දී අපිට ඒ මිනිස්සයා පේන්නේ නැහැ. වර්තමානයේ පේන්නේ අපිට පේන්නේ හොඳ මිනිහෙක් නරක මිනිහෙක්. එතකොට අපි දකින්නේ අපිට පේන්නේ අපේ පරණ මතකය. එතකොට මම ඇසුරු කරන්නේ මේ මිනිහා නෙමෙයි. මගේම ඇතුලේ පරණ මතකය. ඒ මතකයට මම බැඳෙනවා. ඒ මතකයට මම වෛර කරනවා. ඒතර තේරුම් ගන්න ඔබ වර්තමානයට ආවොත් මේ මොහොතින් ඉඳන් බැලුව ඔබට කාටවත් බැඳෙන්නත් බෑ, කාටවත් වෛර කරන්නත් බෑ. ඔබට වෛර කරන්න පුළුවන්, කාට හරි බැඳෙන්න පුළුවන් මතකයකට විතරයි. හොඳට බලන්න. කවදාකවත් ඒ මොහොතේ ඉන්න මිනිහෙක්ට ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ කියලා කියන්නේ ඒ කියන්නේ අපි පෙරේතෙක් වෙන්න ඕනේ මොකට හරි බැඳෙන්න. පරණ කුණු ටිකක් කන්න ඕනේ. දැන් ඔයයන් ඔබ දැන් ගෙදර ඉන්න. ඔබ ගෙදර ඉන්න වෙලාවේදී කවුරු හරි ඇවිල්ලා මිනිස්සෙක් පොල්ලෙන් ගහනවා. ගහුවම හොස්පිටල් එකේ නවත්තනවා. හොස්පිටල් එකේ නවත්තුවාට පස්සේ මේ මිනිස්සයාට හිතෙනවා අයියෝ මම වැරද්දක් කරේ මම සමාව ගන්න කියලා කරන්න ඕන සමාව ගන්න හොස්පිටල් එකට එනවා. හොස්පිටල් එකට එද්දී මේ මිනිස්සයා දැක්කදී ඔබට තේරෙන්නේ ඔබට ආදරය කරන්න එන මිනිස්සෙක්ද ඔබේ හතුරෙක්ද පේන්නේ. ඇත්තටම පේන්නේ කවුද? ඇයි හතුරෙක්ව අපිට පේන්නේ? ඇයි අපිට හතුරෙක්ව පේන්න පටන් ගන්නේ? හතුරෙක්ව පේන්න පටන් ගන්නේ තවම අපි අර ඒ වර්තමානයේ නෙමෙයි ඉන්නේ අර පරණ සිද්ධිය කියන මතකේ. එයා දකිද්දිම අර මතකේ එනවා. ඒ මතකය කියන සිතිවිල්ල එක්ක ඉන්නවා. එතකොට මට මේ මිනිස්සයා පේන්නේ මගේ සීනේ පේනවා. ඒ වගේ මේ මිනිස්සයා පන්නන්න ඕනේ, මේ මිනිස්සයාගේ පලි ගන්න ඕනේ කියලා අනාගතේ නැවති සීනේ පේනවා. එක අන්තයක් අල්ලපු ගමන් අනිත් අන්තේ නිකම්ම අහුවෙලා ඉවරයි. කාසියේ මූණ අල්ලපු ගමන්ම කාසියේ මූණ පිළිගත්ත ගමන්ම පොල්ලත් අනිත් පැත්තටම හම්බ වෙනවා. මේ දෙක එකට හම්බෙන්න පටන් ගන්නවා. ඒක හැබැයි මූණට ඇරියොත් පොල්ලත් අතහැරෙනවා. කාසියක මූණේ පාසුව පොල්ල විතරක් ගන්න පුළුවන්ද? බෑ. එක පැත්තක් අල්ලපු ගමන්ම අර මතකය අල්ලපු ගමන්ම මේ මනුස්සයට එන්න දෙන්න හොඳ නැහැ, මේ මනුස්සය යවන්න ඕනේ කියලා අනාගතයක් හැදෙන්න. හැබැයි ඇත්තට මේ මනුස්සයට අපිට වැරදුනේ මොකක් නිසාද? අපි වැරදුනේ අපි ගත්ත පූර්ව මතකය. අතීත මතකය හැබැයි ඒක බොරුවක්. ඒක හිතාගත්ත අදහසක් ඒ වෙලාවේ කොහොමද මේ මනුස්සයා මට මෙහෙම කළා කියන එක. මට ඒක ඒ විදිහට දැක්කොත් අර වර්තමාන දැන් අපි හිතමු දැන් අපිට මෙහෙම හිතනවා අපිට ඒ මතකේ ඔක්කොම ඩිලීට් වෙලා ගිහිල්ලා. කවුරු හරි ඉන්ජෙක්ෂන් ඔළුවට ගහව ඉන්ජෙක්ෂන් එකක් නිසා මොකද වෙන්නේ? ගහපු ඉන්ජෙක්ෂන් නිසා පරණ මතක අමතක වෙලා ගිහලා. එතකොට මොකද මේ මිනිස්සෙදි මොකද දැනෙන්නේ? ඒ මිනිස්සෙදි මොකක්වත් තේරෙන්නේ නැති වෙනවා. දැනෙන්නේ නැති වෙනවා. කිසි අදහසක් එතකොට ටිකක් වර්තමානයේ හැබැයි වැඩේ තියෙන අර වර්තමානට ආවට 100ක් නැහැ නේද හරි. ඉතින් ඒ කියන්නේ කෙනෙක්ට පුළුවන් නම් කෙනෙක්ට හැකියාව තියෙනවා නම් කවුරු හරි දකිද්දී මං උදේ නැගිට්ටට පස්සේ දකින්න හැම දෙයක්ම අද පළවෙනි දවතාවට දකින්නවා කියන අදහසින් බලනවා. ඒ කියන්නේ දකින්න ඕන දෙයක් පළවෙනි වතාවට දකින්නවා කියන අදහසින් බලනවා කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ කිසිම අදහසක් නැතුව බලන්න කියලා. හරියට දැන් පොඩි ළමයෙක් ඉස්සෙල්ලාම දෙයක් දකින්නේ. හරියට අපි ආදරයට අපේ පළවෙනි ආදරේ තියෙන ජීවිතේ පළවෙනි ආදරේ ඇයි ඉතර රසවත්? මිනිස්සේ ජීවිතේ හැම ගොඩක් අය තමන්ගේ ප්‍රථම ආදරයට හරි කැමතියි. හැමෙනියෙම කියනවා ප්‍රථම ආදරයට ගොඩක් මොකද පළමුව ළමයෙක් පළවෙනිට යමක් දකින්න නිසා මිනිස්සේ ප්‍රථම ආදරේදී මතකයක් එක්ක නෙමෙයි ඉන්නේ. ඒ අවස්ථා දෙකේදීම මිනිස්සෙක් එනවා හරියට වර්තමානට. ඒ මිනිසයාට මුලින්ම ආදරයක් ඇති වෙද්දී ඒ මිනිසට ආදරය කියලා දන්නේ නැහැ මොකද්ද කියලා. ඒ ගැන මතකයක් නැහැ. ඒ ගැන අත්දැකීම් නැහැ. මතකයක් නැහැ. ඒ මිනිසයා නිකන් පළවෙනි පාර අත්දැකීමයි. ඒ වගේම ළමයෙක් ඉස්සලාම කුරුල්ලෙක් දැක්කදී ළමයෙක්ට
කුරුල්ලෙක් කියලා නමක් දන්නේ නැහැ. මතකයක් නේ ළමයා පළවෙනි වාට දකින්නේ. ඒ නිසා ළමයා හරියට පුදුම වෙලා ඒක බලනවා. ඒ වගේම ආදරේ අපිට ගොඩක් මතක ඊට පස්සේ ළමයා ආය දකිද්දි ආය ළමයාට පේන්නේ අර පළවෙනි කුරුල්ලා නෙමේ මේ අර කුරුල්ලානේ කියන මතකය. එතකොට ඒ ළමයාට අර ඒ ළමයා ආය මතකයකට ආස කරන්නේ. පළවෙනි පාට අපි ආදරය කරන්නේ මතකයක් එක්ක නෙමෙයිනේ පස්සේ ආදරේ මතකයක් වෙනවා. ඊට පස්සේ අපි ප්‍රථම ආදරය කියලා ආය ආදරය කරන්නේ ආදරේට නෙමෙයි ඒ මතකයට. ඊට පස්සේ මම ආය ප්‍රේම කරනවා කියලා කරන්නේ අර මතකයේ තමයි ආය අනිත් ඇතුලින් ඇසුරු කරලා ගන්න. ඒ පළවෙනි මතකයේ එක්ස්පීරියන්ස් එකේ මතකයක් එක්ක ඉන්නේ. ඒ නිසා අනිත් ආදරේ ඉච්චරම ලස්සන නෑ අපිට. ඒ මතකයට ඒ මොකද අපි මතකයකට ජීවිතේ ගියේ. මතකයක් ඇසුරු කරන්න පටන් ගන්නවා. ඉතින් මම ඔබට කියන්නේ ජීවිතේ නිකන් උත්සාහ කරලා බලන්න. දැන් සතියෙන් කරන්නේ සිහිය කියන එක කරන්නේ මිනිස්සුගේ ජීවිතේ මේ අර ප්‍රථම ආදරේ වගේ. නැත්නම් ළමයි ඉස්සෙල්ලාම ලෝක දිහා බලනවා වගේ. මේ ලෝක දිහා දකින්න පටන් ගන්නවා. එහෙම ලෝක දිහා පළවෙනි වතාවට බලනවා වගේ අදහසක් නැතුව කියන අදහස් එනවා. අදහස් එයාවට ප්‍රශ්නයක් නැහැ. සිතිවිලි ඇවිල්ලා යන්න දෙනවා. එහෙම සිතිවිලි ඇවිල්ලා ගියාට සිතිවිල්ලකින් තොරව අදහසකින් තොරව මම ඒ ගහක් අපි ගමු අපි ගහක් දිහා බලනවා. දැන් ගහක් දිහා අපි බලද්දී අපි දකින්න උරු වෙලා තියෙන ගහ දිහා මේක කොස් ගහක්, මේක දෙල් ගහක්, මේක දේශීය ගහක්, මේක විදේශීය ගහක්, මේක පොළොවට හොඳ නැහැ කියලා අපිට පේන්නේ ගහ නෙමෙයි එක්කෝ එක එක දේවල්. අපිට ගහ පේන්නේ නැහැ. ගහ පේන්නේ මේක රෝස මලක්, ලස්සන මලක්, සුවඳ ගහක් කියලා පේනවා. ඊට පස්සේ බිස්නස් කාර්යයට පේන්නේ අම්මෝ මේකෙන් මෙච්චර ගන්න පුළුවන් ලී, මෙච්චර කොටන් ගන්න පුළුවන් කියලා එයාට පේන්නේ ගහ නෙමෙයි. එයාගේ අර බිස්නස් එකත් එක්ක එයාට පේන්නේ ඒකේ මුදල් කරන්නේ කොහොමද මේක. කවි ලියන කෙනාට වෙනම సౌందර්යයක් පේනවා. එතකොට එක එක්කෙනෙක් කවියෙක්ට ඒ ගහ දැක්කහම කවි සිතිවිලි මතක් වෙනවා. ඒක හෙල වෙනවා දකිද්දී, උලඟට නැමෙනවා දකිද්දී ඒක යා වෙනම කතාවක් කියනවා. බිස්නස් කාර්යයක වෙනම කතාවක් කියනවා. වඩුවෙක් යාට මේකෙන් හොඳ පුටුවක් පේන්න පටන් ගන්නවා. මේ නිර්මාණ කරුවෙට මේකෙන් බුදු පිළිමයක් හදන්න පුළුවන් කියලා බුදු පිළිමයක් පේන්න ගන්න. එක එක්කෙනා එයාලගේ පුරුදු වෙච්ච එක තමයි එයාලා දකින්නේ. එයාලට පුරුදු වෙච්ච ඒ චින්තන රටාවක් එයාලට හම්බ වෙනවා. ඉතින් මම කියන්නේ දැන් භාවනා යෝගිය කියලා කියන්නේ ඒ භාවනා යෝගියාගේ ස්වභාවය තමයි එයා එහෙම කිසිම එකක් කරා බලන්නේ. එයා ඒක මේ කුට්ටි කරලා විකුණන්න පුළුවන් දෙයක් කියලා බලන්නෙත් නැහැ. ඒකට කොස් දෙල් කියලා ලේබල් ගහන්නෙත් නැහැ. කිසිම ලේබල් එකක් ගහන්න නැතුව. නිකන් ගහක් ළඟට යන්නේ. ගහක් ළඟට ගිහිල්ලා කිසිම අදහසක් නැතුව සිතිවිලි ආවට සිතිවිල්ල හරහා බලන්නේ නැතුව අදහසක් නැතුව ඔබ ගහ ළඟ වාඩි වෙලා ඉන්න. පොඩක් ඒක කරලා බලන්න නිකන් මේ පොඩි ටෙක්නික් එකක් විදිහට පොඩි භාවනා ක්‍රමයක් විදිහට. දැන් අපි බලන්නේ ගහක් යනද ගිහිල්ලා කමටහනක් වඩන්නේ. මං කියන්නේ ගහ ළඟට ගිහිල්ලා කර්මස්ථානයක් හොයන්නේ නැතුව ගහ කර්මස්ථානයක් කරගන්න. ගහ කර්මස්ථානයක් කරගන්නේ ගහ ගැන කිසිම අතීත මතකයක් පාවිච්චි කරන්නේ නැතුව ඒකේ තියෙන මොන වර්ගයේ ගහක්ද, කාල වර්ගයේ ගහක්ද, ඒවා බෙදන්න යන්නේ නැතුව කිසිම දැනුමක් යන්නේ නැතුව නිකන් ගහ ළඟට ගිහිල්ලා අදහසක් නැතුව ගහ දිහා බලාගෙන ඉන්න. මෙහෙම ගහ දිහා බලාගෙන ඉද්දී ඔබට තේරෙන්න ගනි ඒ ගහ පුදුමාකාර නිහඬ බවක තියෙනවා. මේ ගහ ගොඩාක් නතර වෙලා, නිශ්චල වෙලා, නිහඬ වෙලා. ඒ ගහ කියන එක නිස්සද්දභාවයේ කිමිදිලා තියෙනවා. ඔබට ඒ ගහේ තියෙන නිහඬභාවය ඔබට දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ ගහේ නිහඬභාවය ඔබට දැනුනේ ඔබ නිහඬ වෙලා ඒක බැලුව නිසා. ඔබ ඒකට අදහස් දාන්න නැතුව, ඔබ රාමු දාන්න නැතුව, ඔබ ඒකට සංකල්ප දාන්න නැතුව, ලේබල් ගහන්න නැතුව හිස්සස් දෙකෙන් බලන් හිටියා. සිතිවිල්ලකින් තොරව. ඒ බලාගෙන ඉඳි ඔබට තේරෙන්නේ මේ හැම මේ අපි හිතනවට වඩා මේ පරිසරය හරි නිහඬයි. නිශ්ශබ්දයි.
එතකොට ඔබට මේ නිහඬ බව තේරෙන්න පටන් ගන්නවා. එතකොට ඔබට තේරෙන්න පටන් ගන්නේ ගහක තියෙන සිලිසිලි සද්දේ මේ සද්ද ඔක්කොම වෙන්නේ මහා නිහඬ බවක්. හරි පාළු හුදකලා නිහඬ බවක් ඇතුළේ තමයි ගස් එළවෙන්නේ. ඒ වගේම ඔබට තේරෙන්න පටන් ගන්නේ දැන් මම මේ තේරෙන්න ගන්නකම ඔයගොල්ලෝ හොයන්න යන්න එපා. හොයන්න ගියොත් ආයෙ ඊට පස්සේ කලබල වෙනවනේ ඔබ. ඒක හොයනවා මේ දේ හොයනවා අර දේ හොයන්න ගියාට පස්සේ එහෙම හොයන්නේ නැතුව ඔබ ඒ ගහ ළඟට ගිහිල්ලා නිශ්ශබ්දභාවයට යන්නත් ඒ ගහත් එක්ක ඔබ නිහඬ බවට යන්න ඔබට තේරෙයි දැන් ගහට නැහැ ගහයි ඔබයි කියලා වෙන් කිරීමක්. හොඳට බලන්න කිසිම ගහකට නැහැ එහෙම මේ වෙනස් කිරීමක් දෙයක්. ඔබනේ මේ ගහ වෙනම දෙයක් මේක කොස් ගහක් මේ මම වෙනම කෙනෙක් කියලා අපේම අතීත දත්ත වලින් බලද්දී දෙපැත්ත වෙන් උනේ. ඔබ අතීත දත්ත වලින් ඩේටා වලින් බලද්දී තමයි ගහ වෙනම දෙයක් උනේ මම වෙනම කෙනෙක් උනේ. හැබැයි අර ඩේටා එක අතහැරලා බලුවාම ගහයි මමයි කියන දෙක වෙන් කරන්න රේඛාවක් නැති වෙනවා. වෙන් කරන්න සීමාවක් නැති වෙනවා. එතකොට ඔබට තේරෙයි මෙතන එහෙම සීමාවක් මර්යාදාවක් නැහැ. හැබැයි මම ගහ කියලා බලපුව ගමන් එතකොට මම අර සීනි දකිනවා. සීනි දකිනවා. හැබැයි මම මේ ලේබල් එක අයින් කරපු ගමන්ම මම වර්තමානට කනෙක්ට් වෙනවා. වර්තමානට අවදි වුණාම ඔබට තේරෙන්න පටන් ගන්නවා අන්නේ විදිහට ඒක වෙන් කරන්න බැරි බවත් ඒ වගේ මේක ගැඹුරු නිහඬභාවයක් ගැඹුරුම නිශ්ශබ්දභාවයක කිමිලා තියෙන බවත් ඊළඟට අනිත් කාරණේ තමයි ඔබට හොඳට තේරෙන්න ගන්නේ නිශ්ශබ්දව මේක දිහා බලාගෙන ඉද්දි මේකේ තියෙනවා විවිධ වර්ණ හැඩ මේවා හොඳට දැනෙන්න පටන් ගන්නවා. අපි ගහක් කියලා අපිට පේන්නේ නිකන් කෝටුවක් වගේනේ. හැබැයි හොඳට බලන්න දැන් කූඹි රැලක් වුණාට ඈතින් බලද්දි පේන්නේ කෝටුවක් වගේනේ. හැබැයි ලං වෙන්න නලියනවා. තව ලං වෙන්න පෙර එකෙක් පිටිපස්සේ එකෙක් යනවා. ඒක ලං වෙන්න තමයි ඒක පේන්නේ. ඒ වගේ ඔබට හොඳට කිසිම අදහසක් නැතුව ඒක දිහා බලන් ඉඳි පෙනේ මේ ගහගෙට විවිධ පාට තියෙනවා අත්තක. ගොඩාක් කලර්ස් තියෙනවා. මේකේ ගොඩාක් චලන තියෙනවා. මේවා හොඳට සමහරට තේරෙන්න පටන් ගන්නවා. ඒක ලං වෙන්න අදහසක් නැතුව සිහියෙන් බලන්න. ඒ වගේම අන්න එදාට අපිට තේරෙන්න පටන් ගන්නවා මේක කොච්චර ලස්සනක් තියෙනවා. කොච්චර ඒක අර සංකල්පකින් දකින ලස්සනක් නෙමෙයි. තමන්ගේ ඇතුළ නිශ්ශබ්දභාවයට යන්න අපේ ඇතුලේ නිහඬභාවයත් එක්ක ප්‍රීතිය, සතුට, ආදරය, ප්‍රීතිය, සන්තෝෂය, ආදරය අපි තුලින් ගලන්න පටන් ගන්නවා. සීමාවක් නැතුව අසීමාන්තික කෘතඥපූර්වක බවක්, ගෞරවනීය බවක්, පූජනීය බවක්, පිවිතුරු බවක් අපේ ඇතුලෙන් මතුවෙන්න පටන් ගන්නවා. ඒ පවිත්‍ර බව, පිවිතුරු බව, පූජනීය බව, ඒ ආදරණීය බව අපේ අභ්‍යන්තරයේ මතුවෙන්න ගත්තට පස්සේ අපිට මේ ගහ කියන එක පුදුමාකාර පූජනීය වස්තුවක්, ආදරණීය වස්තුවක්. ගහ බලා ගන්න පුළුවන්. ගහත් එක්ක ප්‍රේමයෙන් ඉන්න පුළුවන්. අපිට වෙන මොකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රේමයෙන් ඉන්න. පුද්ගලයා අවශ්‍ය නැහැ. මම ගහත් එක්ක ප්‍රේමයෙන් වෙලිලා. ආදරයෙන් වෙලිලා. ඒක වෙන්නේ අර සම්පූර්ණ මම මොහොතට ඇවිල්ලා මොහොත තුළ අදහසක් නැතුව ඒ නිහඬ බවට යන්න තමයි තමන්ගේ අභ්‍යන්තරයෙන් මේ ස්වභාවය මතුවෙන්න පටන් ගන්නවා. තමන්ගේ අභ්‍යන්තරයෙන් මේ ස්වභාවය ඒ මතුනාට පස්සේ කියන්නේ ඒ කෘතඥපූර්වක බව ඒ මොහොතට අවදි වුණාට පස්සේ එතකොට මේ හැම ලෝකේ හැම දෙයක්ම හැම වැලිකැටයක්ම හැම මිනිස්සෙක්ම කෙරෙහි පුදුමාකාර ගරුත්වයක්. තමන්ට බයින මිනිස්සයා කෙරෙහි පුදුම ආදරයක්, කරුණාවක්, ගරුත්වයක් එන්න ගන්නවා. ගෞරවය කියන අපි කියන්නේ ගෞරවාන්විත බවක් එන්න පටන් ගන්නවා. ඒක එන්නේ අපේ අර නිශ්ශබ්දභාවයට අපි ගමන් කිරීමත් එක්ක. ඒ කියන්නේ අපේ අභ්‍යන්තරයේ තියෙන ඒ සයිලන්ට් එකට, ඒ නිහඬ බවට අපි ඇතුල් වුණොත් අපිට අපේ ප්‍රභවයට අපේ මූලයට අපි ගමන් කිරීම නිසා මේ අසීමාන්තික කෘතඥපූර්වක බව, ආදරණීය බව, සතුට, ඒ දෙයට යමක් ලැබෙනවට මුදිතාව එන්න ගන්නවා.
දැන් අපි කැමති නෑනේ අපේ ළඟ ඉන්න කෙනාට අපිට වඩා මාර්ගඵලයක් යනවාට. අපිට වඩා එයා සතුටින් ඉන්නවා දකින අපි නිකන් මූණට අනේ හොඳයි කිව්වට සාමාන්‍ය මිනිස්සු එහෙමනේ එක ගිහිල්ලා අම්මෝ ඔයාලා දිනු වෙලා හරි ෂෝක් කියලා කිව්වට ගෙදර ඇවිල්ලා උගුල්ලනවනේ. අපෝ ඔය මිනිස්සු දිනු නැති අපි දන්නවනේ කියලා. එතන බොක්කෙම සතුටු වෙන්නේ නෑ මිනිස්සු. නිකන් පේ මූණිච්චාවට ගිහිල්ලා හැපි බර්ත්ඩේ කියලා හරි කියලා ආවට අභ්‍යන්තරේ නෑ. හැබැයි ඒ වුණාට දැන් මගේ ඇතුලේ තියෙන නිහඬභාවයත් එක්ක ප්‍රීතිය ඇති වුණාට පස්සේ මම මූණට කියන්න කිය නැතුවත් ඔයාලට මම සතුටුයි ඔයාලා දිනුනට සතුටුයි කියලා වචනයෙන් කිව්වේ නැතුවට එයාගේ අභ්‍යන්තරයේ මට්ටමට මුදිතාව වෙලා. ඒ සිහිය පීඩවගෙන යද්දී මුදිතාව කියන එක අපි තුලින් මතුවෙන්න ගන්නවා. අපි තුලින් කිසිම හේතුවක් නැතුව අපි පුදුමාකාර සතුටු වෙන්න ගන්නවා අනිත් මිනිස්සේ දිනු වෙද්දී. ඒකට යාට ප්‍රශ්නයක් නැහැ මේ අපිව පාස් කරන් ගියාද අපිව ඉහළට ගියාද එහෙම දැනෙන්නේ නැති වෙලා යන්න පටන් ගන්නවා. ඒකෝර ආත්මය කියන එක පිළිලා යනවා සතුට. අපේ ජීවිතේ එකම වින්දනයක් එකම සතුටක්. එතකොට මිනිස්සෙක්ට අපේ බෙල්ල කපලා අරන් ගිහිල්ලා මේ මිනිස්සේ යහපතක් කරගන්නවා නම් අපිට බෙල්ල දෙන්න දෙපාරක් හිතන්න. මගේ බෙල්ල අරන් ගිහිල්ලා මේ මිනිස්සට දිනු වෙන්න පුළුවන් නම් බෙල්ල දෙනවා. මොකද මේ මිනිස්සට දැනෙන්නේ නැහැ. මොකද මේ මිනිස්සේ ඉන්නේ ප්‍රේමයක, මත්තිල්ලක, ආදරයක, පූජනීයත්වයක. ඒ අභ්‍යන්තරයේ මුදිතාවෙන් පිරීලා ඉතිරිලා වැහිලා ගිහිල්ලා යාගේ අභ්‍යන්තරය. ඉතින් යාට අර ලෞකික සිතිවිලි එන්නේ නැහැ. අර ඊර්ෂ්‍යාකාර සිතිවිලි ඒවා ඔක්කොම අර ආදරය තුල මුදිතාව ඇතුලේ ඒවා විනාශ වෙලා වැහිලා. ඒවා අර හරියට නිකන් අර මේ යකඩ මලකට දැම්මහම ලුණු වලට දැම්මම මලකට තේරිලා යන්නේ. ඒ වගේ මගේ අභ්‍යන්තරයේ දැනෙන ප්‍රීතිය තුල අර ලෞකික සිතිවිලි මමස්සේ ඔක්කොම දිය වෙලා අතුරුදහන් වෙලා ඒක ගෙවිලා යනවා. හැබැයි වැඩේ තියෙන්නේ සතිය නැත්තම් ඒ නිහඬ බව නැත්තම් ප්‍රේමය කියන එක නැත්තම් ඒක නැත්තම් අපි කියනවා බොරු වෙනවා. ඒක නැත්තම් අපි අර බොක්කෙන් මෙන්න අර ඒ වෙලාවට කියන්නේ ඒක නැතුව ඒක නැතුණාට පස්සේ අපි නිකන් අර මූණිස්සාවට කියන එක. ඒ කියන්නේ යාගේ කේන්දරය දන්නේ නැහැ. යා සතිය හදාගෙන නැහැ. ඉතින් මට තේරෙන්නේ ඔන්න ඔය විදිහට මම හොඳට ඒ සතිය හදාගත්තට පස්සේ මගේ ඇතුළෙන්ම මේ කෘතඥ පූර්වක බව ආදරණීය බව පිළිච්ච බව කියන එක මතුණාට පස්සේ මම කවදාකවත් අපි කියන්නේ මේ කිසි වැඩක් කරන්න කියන්නේ අහන්නේ නැහැ ඔයා ආවේ නැත්තේ ඔයා කරේ නැත්තේ ඇයි මොනවත් වෙන්නේ නැහැ අපිට. මට පුළුවන් දේ බොක්කෙම්ම කරා ඉතල දවසක් බුදුරජාණන් වහන්සේ එක ස්වාමීන් වහන්සේලා 4 නමක් ඉන්න වනාන්තරයකට යනවා. වනාන්තරයකට ගියාට පස්සේ මේ මගේ සූත්‍රේ නම මතක නැහැ මජ්ක්‍ධිම නිකායේ තියෙන ගෝසිංහ සූත්‍රය මට මතක හැටියට බලන්න හරියට මට ගොඩක් දුරට මට මතක ගෝසිංහ සූත්‍රය වගේ බුදුජානක ගෝසිංහ වනයේට වැඩියට පස්සේ දැන් ගෝසිංහ වනයේට වැඩම කරලා යද්දී ඒක බලාගන්නේ වනේ ඒ උයන බලාගන්න මුරකාරයා කියනවා බුදුහාමට මේකට යන්න දෙන්න බෑ ශ්‍රමණයෝ 4 දෙනෙක් ඉන්නවා. උඩ සතුටින් සමගියෙන් ඉන්න භික්ෂුන් වහන්සේලා 4 නමක් ඉන්නවා. ඉතින් යන්න දෙන්න බෑ කියලා. එතකොට කියනවා යන්න දෙන්න බෑ කිව්වට පස්සේ කොමාරි මේ ඒ කියන්නේ ඉන්නේ නන්දිය, බද්දිය, කිම්බිල ඒ වගේ හාමුදුරුවෝ ටිකක්. ඒක හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා කියනවා මම හිතන්නේ මේ බද්දිය හරි නන්දිය හරි හාමුදුරුවෝ මේ අපේ සාස්ත්‍රුන් වහන්සේ වැඩම කරලා ඉන්නේ කියන උන්වහන්සේ වඩින්න දෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ වැඩම කරලා අහනවා කොහොමද නම මේ ඔබ වහන්සේලාගේ සැපදු? ස්වාමීනි අපි කිරිදියයි වගේ සතුටින් ඉන්නේ. කිරිදියයි වගේ සතුටින් ඉන්නේ ස්වාමීනි. අපි මෙතන 4 දෙනෙක් හිටියට එක හදවතක් තියෙන්නේ කියලා. එක හાર્ට් එකක් අපි ඔක්කොටම තියෙන්නේ. පුද්ගල වශයෙන් බලුවහම මෙතන 4 දෙනෙක් ඉන්නවා වගේ පේනවා. ඒක ස්වාමීනි පේනුනට එක හදවතක් විතරයි තියෙන්නේ. අපි පිටපාත ගියාට පස්සේ ඉස්සෙල්ලා වෙන හාමුදුරුවෝ දානශාලාව හදලා තියෙනවා. ඊට අන්තිමට යන හාමුදුරුවෝ තියෙන භාජනවත් කරලා යනවා. අපි තුල මේ ඊට පස්සේ කවුරු හරි වතුර ගේන්න ගියාම එයාට තනියෙන් ගේන්න අමාරු කියලා දැක්කොත් එහෙම කවුරුත් කතා කරන්න ඕනේ අරයා කියලා ටක් ගාලා එකට උදව් කරනවා. ඒ වගේ අපි කියන්නේ වාරාවක් නැහැ කියලා කිසි වැඩක. අරයා කරේ නැද්ද මෙයාගේ කෑ කොටස නේද? එහෙම එකක් අපිට දැනෙන්නේ නැහැ. එහෙම ගන්න අපි දවස් 5කට සැරයක් එකතු වෙලා එළියෙනකන් ධර්ම සාකච්ඡාවක් කරනවා. අනිත් දවස් වල අපි මෙහෙම බණ භාවනා කරගෙන මේ කටයුතු කරගෙන යනවා.
එතකොට කියනවා ඒක අර වැදගත් වචනේ තමයි අර අපි එක හදවතක් තියෙන. මොකද කෙනෙක්ගේ වර්තමානට ආවම අපි ඔක්කොම එකක්. එක ආදරයක්, එක ප්‍රේමයක්, එක මුදිතාවක් මෙතන තියෙන පුද්ගලයෝ නෑ. මගේ ඇතුලේ දෙන්න ආවට පස්සේ පරිවර්තන වලදී මං කවිලාකවත් පේන්නේ නෑ. අරයා මේක කළා නැද්ද? ඇයි මේක කළා නැද්ද? එහෙම නෑ. එයා ගියාද টয়ලට් හොදලා නැත්නම් ආදාරයාගේ වාරණික টয়ලට් හොදලා ඒක කළා නැද්ද කියලා අහන්නේ නෑ. ගියා ඒක ඒ වෙලාවේ මම දැක්ක මං අත් කරා ඉතින්. එතනින් යාට චරිචුරු ගාන්නේ නෑ මොකක්වත් නෑ. අර ඒ කියන්නේ යාගේ අභ්‍යන්තරේ බෙදීම නැති වෙලා. එයාට එක හදවතක්. එකයි දෙන්නේ. ඉතින් මට තේරෙන්නේ ආන්ගේ වගේ අපි අර හරියට මම මේ මොහොත කියන එකට ආවට පස්සේ මොහොත තුළ අපි ඔක්කොම එකම එක දැනකට ඒකත්වයකට එකම ප්‍රේමයකට එකම කරුණාවකට එකම මුදිතාවකට අපේ ඇතුළ හැදෙනවා. ඒක මේ හිතලා ගන්න එක නෙමෙයි. ඒ හිතලා ගන්න එක කියන එක ඒ හිතලා ගන්න එකේ තියෙන අවුල හිතලා ගන්න එක මේ ටික දවසක් හරි වෙනස් වෙනවා. අර ඒක හරි මේවා ගැන සමහර අය කියන්නේ මෙහෙම දැන් මේ පාර රීතිත් එකත් ඇවිල්ලා සමහර අය කිව්වා ඔන්න බලන්න ආඳුරෝ මම එහෙ කරා වගේම මෙහෙත් උදේ 4ට එනවා. මෙන්න දවස් තුනක් ගිහින් මම කොහොමද තාම නැද්ද කියලා. පොඩ්ඩක් අප්සෙට් ගියාලු පොඩ්ඩක් නැගිටින්නේ නැහැලු දැන් මෙහෙ. ඉතින් ඒකේ මං කිව්වේ ඒ කියන්නේ සාමාන්‍ය පොරොන්දු දෙද්දි අපිට හිතෙන්නේ අපිට හරි හරයක් නැත්තම් අපි කේන්ද්‍රයකට ගමන් කරලා නැත්තම් අපි දෙන පොරොන්දු බොරු. ඒක කියන්නේ උදේ දෙන පොරොන්දුව රැයට කඩනවා. අර සිංහල පළවෙනි චිත්‍රපටිය වගේ. පළවෙනි චිත්‍රපටිය සිංහල කඩවුණු පොරොන්දුවනේ. ලංකාවේ පළවෙනි චිත්‍රපටියත් කඩවුණු පොරොන්දුව වගේ දෙන පොරොන්දුව ඔක්කොම කඩනවා. රැය කියනවා ඒක උදේ නැගිටින්න ඔන්න බලන්න මං උදේ පාන්දර ඉන්නේ 5ට භාවනාවට ලැබෙන්න. උදේ පාඩ නේ. උදේ පාඩ කියලා මේ පොඩ්ඩක් නැගිට ගමන් හිතේකව තව පොඩ්ඩක් බුදි ගන්න සීතලයි යන්න. සීතලයි හිත පොඩ්ඩක් කිව්වා ආඳුරු මේ පොඩ්ඩක් සීතලයි යන්න. ඊට අnder පොඩ්ඩක් ඉඳලා යන්න. හෙට යන්න. හිත පොඩ්ඩක් කිව්වා මේ පොඩ්ඩක් ටයිම් වෙලාම් එක වැදුන්නේ පොඩ්ඩක් පරක්කු ඊන හෙටින ටයිම් එකට මෙයන්න. අයියෝ ඉතින් මොකක් හරියක් කියනවා. මොකක් හරි එකක් ඒ කියන්නේ අපි කියන කොන්දක් නෑ හයියක් නෑ පොදුනාරටියක්. පොදුනාරටියක් නැතුව පොරොන්දු දෙන්න යන්න හොඳ නෑ. ඒක අපි කියන්නේ හබලක් රැදි අපිට නැවතෝක එපා කියන්නේ ඒක. හබලක්වත් නැතුව එන්න පොරොන්දු දෙන්න ගියාම ඒ නිසා නිකාර කතාවටත් කියන සතුටින් ඉල්ලාට පොරොන්දු දෙන්න එපා කියලා. දුකෙන් ඉල්ලාට තීරණ ගන්න එපා කියලා. ඒ සතුටින් ඉල්ලාට පොදින පොරොන්දු සතුට නැතුනම ඔක්කොම ඉවරයි. නේ? දුකෙන් වෙලා මල පැන්නාම දුකෙන් ඉදි ගන්න තීරණ දුක නැති වුණාම අපේ අවශ්‍යතාවක් වෙන එකට තීරණ නැහැ. ඉතින් එතකොට නිකන් ඒකේ වෙන්නේ අපේ මනසේ ස්වභාවය තමයි මනස එක හර සතුටින් ඉදි ලොකු දේවල් කියනවා. මෙහෙමයි මම හැමදාම මේ වෙනවා මං ආයෙ උදේම නැගිටිනවා. මෙහෙම කිව්වට ඒ කියන්නේ අර ගර්ජස් කියනවා ගර්ජස් කියනවා මිනිමේ එක මිනිහෙක් කියලා මිනිහෙක් එක මිනිහෙක් නැහැ. මිනිස්සු 15ක් විතර ඉන්නවා. ඇයි උදේට එක මිනිහෙක් ඉන්නවලු. එයා තව කතා ටිකක් කියනවා. දවල් හවස් වෙද්දි ඔක්කොම වෙන කතා ටිකක්. රැයට තව එකක් ආයෙ පහුවදා උදේ බලද්දි තව එකක්. ඉතින් එක මිනිහෙක් ඇතුලේ මිනිස්සු ඉන්නවලු සෑහෙන ප්‍රමාණයක් දවසට. ඒ දවසට මේ කියනවා ආයෙ වෙනස් කරනවා. ආයෙ හෙට තව එකක් එනවා. ඒ කියන්නේ මේ සමාලලට පොරොන්දු දෙනවා. මම ආයෙනම් මම මෙහෙම උන දවසක් ඇද්දි ඔක්කොම ඉවරයි. ආයෙනම් මට සමා වෙන්න ආයෙ වැරද්ද කරන්න කියලා. හෙට වෙඩි ඒ වැරද්ද ආයෙත් කරලා ආයෙනම් කියන්න ආයෙනම් කරන්නේ නැහැ. රුණත් කරන්නේ නැහැ කියනවා. ආයෙත් කියනවා. ආයෙත් ඒ මරි වැඩේම කරනවා කියලා. ඒකම කරන්න පටන් ගන්නවා. ඒකේ මොකද එයාට තේරෙන්නේ නැහැ. එයා පොරොන්දු දෙන්න ගියාට, එයා පොරොන්දු දුන්නාට, එයා දේවල් කිව්වට, එයා හරයක් නැතු තැනක ඉන්නේ. එයා තාම කොඳුනාරටියක් නැතුව පොරොන්දු දෙන්න යනවා. එයාට තාම එහෙම හයියක් නැහැ. එයා මධ්‍යයක් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මැදක් තේරුම් ගන්න නැතුව 100ක් කියන එක මොකද්ද කියන එක තේරුම් ගන්න නැතුව මධ්‍ය ලක්ෂය තේරුම් ගන්න නැතුව පොරොන්දු දෙන අයගේ පොරොන්දු නිකන් උදේ දෙක රැයට වෙනස් වෙනවා. හැබැයි මැද ලක්ෂය තේරුම් ගත්ත කෙනා ඊට වඩා වෙනස්. මධ්‍ය තේරුම් ගත්ත කෙනාගේ පොරොන්දු ඊට වඩා ප්‍රබල. ඒ කියන්නේ එයා හරයක් ඇති කෙනෙක්. එයා අරටුවක් ඇති කෙනෙක්. හරියට නිකන් ඔය රමණ මහර්ෂිගේ ආශ්‍රමයේ තියෙනවා මේ රමණ මහර්ෂි ඉන්නේ දානගාදී මැදලු. මොකද එක පැත්තක ඉන්නවා බ්‍රාහ්මණ වංශික අය. එක පැත්තක ඉන්නවා මේ
අනිත් පැත්තේ ඉන්නවලු සාමාන්‍ය මිනිස්සු. මොකද බ්‍රාහ්මණ උන්වහන්සේ මේ බ්‍රාහ්මණ කුලයේ කෙනෙක්. ඉතින් බ්‍රාහ්මණ මානසිකය එනවා උන්වහන්සේ හම්බෙන්නේ. හැබැයි සාමාන්‍ය ඉන්දියාවේ අදටත් බ්‍රාහ්මණ කුලයේ මිනිස්සු එලා වෙජිටේරියන් සම්පූර්ණ නිර්මාණිකයි. හැබැයි එයාලා අනිත් මිනිස්සුත් එක්ක කන්නේ නැහැ. එයාලගේ කුලයට පහත්කමක් විදිහට හිතන. ඒ කියන්නේ නිකන් අර එයාලගේ කුලයට එච්චරම මේ හොඳ නැති දෙයක් වගේ එයාලට තේරෙන්න පටන් ගන්නනේ. ඒ නිසා එයාලා මෙම් වෙලා කන්නේ. එයාලා කුලයයි වෙනම කන්නේ. තාමත් මේ මම ආශ්‍රමයේ රමණ මහසී දැන්නේ නැහැ. ආශ්‍රමයට ගියාට පස්සේ තාමත් කෑම කන්නේ විදිහට. බ්‍රාහ්මණ කට්ටිය අපිත් එක්ක පොදුවේ තියෙන්නේ බිම මේ කොස්මේ මේවා කොලයක් කෙලනවා. මේ කෙසෙල් කොලයක් මෙහෙම දාලා ඒ ආශ්‍රමයේ බත් ටික බෙදාගෙන යන කොලේට ඊට පස්සේ මේ වගේ කෝප්පයක් දෙනවා පොඩි ඕකට උඩ ඉඳලා කිරි එකක් කලනවා. ඔබ ඇඟට තැලෙනවා ඉතින්. මේව කිරි එකක් කලහාගෙන යනවා. ඊට පස්සේ බත් එක අල්ලනවා. ඊට පස්සේ පරිප්පු එකක් උඩින් හලාගෙන යනවා. හැබැයි අපි මෙහෙම ඉද්දී අපි ඉන්නවා සාමාන්‍ය මිනිස්සු ඉන්නවා. බ්‍රාහ්මණ අය එන්නේ අපිත් එක්ක. එයාලට වෙනම වෙන් කළ බිත්තියක් වෙන් කළ කාමරයක් හදලා දිනවා. එයාලා ඒක ඇතුලේ කන්නේ. එයාලා මුහු වෙන්නේ නැහැ සාමාන්‍ය කුලවල මිනිස්සුත් එක්ක. එයාලා ඒක තාමත් එක තියෙනවා. ඒ ගතිය තියෙනවා. ඉතින් ඒ නිසා හැබැයි රමණ මහර්ෂිගේ විශේෂත්වය රමණ මහර්ෂි ඒක ප්‍රතික්ෂේප කළාත් නැහැ. ඒ ඇයට එයාලගේ පැත්තට කෑම කන්න දෙනවා. සාමාන්‍ය අනිතර. හැබැයි එයා ඒ පැත්තට යන්නේ නැහැ රමණ මහර්ෂි. මේ පැත්තට යන්නේ නැහැ. එයා මැදේ ඉන්නවා. මැදේ දැන් ආහාර ගන්න දානශාලාවේ. ඉතින් එතකොට මේක බ්‍රාහ්මණ කුලයේ කෙනෙක් ඇවිල්ලා කියනවා බලන්න ස්වාමීනි ඒ මිනිස්සු මේ කොච්චර නරකද මේ පහත් මේ බ්‍රාහ්මණ ආඩම්බරකාරයෝ කියලා එයාලා ප්‍රතික්ෂේප කළා. ආඩම්බරකාරයෝ වැඩක් නැති මිනිස්සු කියලා ප්‍රතික්ෂේප කරලා මේ බැලලා ඊට පස්සේ බය වෙනවා. රමණ මහත්තයා ඔයත් මම වගේ කෙනෙක්. ඔයත් එනම් මැද වාඩි වෙන්න කියලා. ඒකට එයා බය වුණා. දැන් බලන්නකො මේ දෙන්නගේ දැන් රමණ මහසී කුලේ අරන් ගන්නෙ නැහැ. කුල වේදීට ප්‍රතික්ෂේප කරනවා. හැබැයි අර මිනිස්සයා ප්‍රතික්ෂේප කරාට ඒ මිනිස්සයා මැද්ද ලක්ෂයක් දාන්නේ. රමණ මහසී සෙලවෙන්නේ නැති තැනක ඉඳගෙනයි කුල වේද අල්ලන්න තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කුල වේදයට විරුද්ධව කතා කළේ ඒකේ අනිත් අන්ත ඉඳගෙන නෙවෙයි. මැද ලක්ෂයක දක්වලා. මැද උන්වහන්සේට හරයක් තියෙනවා. අරටුවක් තියෙනවා. හරයක් තියාගෙන අරටුවක් තියාගෙන මැද්දේ තේරුම් අරගෙනයි සම්පූර්ණ තමන් සයිලන්ට් එකට ගිහිල්ලයි නිශ්ශබ්ද භාවයේ තුලට පූර්ණව දිය වෙලා. දිය වෙලයි අරක අල්ලන්නේ නැතුයි. හැබැයි අර යාගේ ඥාතිවරයා රමණ මහත්ගේ බ්‍රාහ්මණ මානසිකයා මැද දන්නේ නැහැ නිහෙඬ බව සයිලන්ට් එක දන්නේ අරගේ ප්‍රතිවිරුද්ධ එක අරගෙන. කුල වේදට විරුද්ධාංශයක්. හැබැයි අපිට පේන්නේ හරියට නිකන් ඒක අර සමසමා හරියට නිකන් අර මේ සමසමාජවාදී තිබ්බේ. ආ කාල් මාක්ස් වගාදී තිබ්බේ ප්‍රජාතන්ත්‍රවාදී තිබ්බේ. කාල් මාක්ස් වාදයේ බුද්ධ ආගමයි එක වගේ. ලෙනින්ගේ වාදේ කාල් මාක්ස්ගේ වාදේ ගත්තාම අපි කියන්නේ ඔය සමාජවාදේ ගත්තාම පේන්නේ බුදුහාමුදුරුවෝ ඉන්න තැන ඉඳගෙන තමයි මේ සමාජ කාල් මාක්ස්ලා කතා කරන්නේ. ජේ.වී.පී කතා කරන්නේ. කියලා අපිට දැනෙන්නේ මේ දෙකම එක වගේ. මොකද මේ දෙකම ඒ කියන්නේ ධනපති පන්තියට විරුද්ධයි. බුදුහාමුදුරුවෝත් ඒ ධනපති පන්තියට අගය කිරීමක් කළේ නැහැ. උන්වහන්සේ ඕනේ කුලයක කෙනෙක් මහාන කරා. ඒකට පවුලක් බැලුවේ නැහැ, වංශයක් බැලුවේ නැහැ, කුලයක් බැලුවේ නැහැ, තරාතිරමක් බැලුවේ නැහැ. පැවිදි සමාජයට ඕනේ කෙනෙක් ගත්තා. කිසිම සැඩලුත් ගත්තා. ඒ වගේ උන්වහන්සේ හැබැයි ඒ වුණාට උන්වහන්සේ ඒ ධනපති පන්තියට විරුද්ධ වුණේ උන්වහන්සේ මේ නිර්ධන පන්තියට බැඳිලා ඒක අල්ලගෙන නෙවෙයි. මැද ඉඳගෙන. ඒ නිසා උන්වහන්සේව හෙලෙන්නේ නැහැ උන්වහන්සේ. අර උදේට එක්කෙනයි දවල්ට තව එක්කෙනයි ඉන්නේ නැහැ. අර සාමාන්‍ය මිනිස්සුන්ගේ ස්වභාවය තමයි එයාලා හැම වෙලෙම මධ්‍ය දාක්ෂයේ දන්නේ නැතුව එයාලා වාද කරනවා, තර්ක කරනවා, මම අදින් පස්සේ මෙහෙමමයි කියනවා. මෙහෙම කිව්වට එයාලා තියෙන එකට ප්‍රතිවිරුද්ධ වුණාට එයාට හරයක් නැති නිසා එයා උදේට එකක් කියලා හවස් තව එකක් කරනවා. ආයෙ පරණ වෙන්නම. ඒක නිසා මට තේරෙන්නේ අර 100 කියන එක හදාගත්ත මිනිස්සයා ඊටට හරි පවර්ෆුල්. එයා විරුද්ධ වෙයි විප්ලව කරයි. හැබැයි විප්ලව කරන්නේ අර ප්‍රතිවිරුද්ධ ඉදලා නෙමෙයි. ඉතින් අන්න ඒකෙදී මට තේරෙන හැටියට තමයි ඒ නිසා අපි පොරොන්දු දෙන්න යන්නේ ඉස්සෙල්ලා.
අපි අදින් පස්සේ මම මෙහෙම කන්නේම නෑ රැයට. බලනකොට සමහර අය හරයක් නැතුව රැයට ආයෙ නම් කන්නේ නෑ කියලා සතියක් යද්දි තිබ්බට වඩා කනවා. අපේ තාත්තගේ තිබ්බයි ලක්ෂනේ ගෙදරට ඇවිල්ලා ටෝක්ස් දෙනවා අදින් පස්සේ මම මස් මාළු අල්ලන්නේ නැහැ කියලා අම්මා කියන ඔය බලන්නකෝ තව මාස දෙකක් යද්දි කියලා වෙරිදට වඩා කනවා කියලා. කියන්නවා ආයෙ නම් කන්නේ මස් මාළු ගෙදරට ගේන්නේ නැහැ. මාස 3-4 යද්දි ඔක්කොම ඉවරයි. ආයෙ තිබ්බට වඩා කියලා ගෙල්ල උයන්නේ කියනවා ගෙදරට. ඉතින් හරයක් නෑ. ඒව ගත්තට දීරන. මස් මාළු කන්නේ නැහැ කියනවා රැයට කන්නේ අරවන මුකුත් අරටුවක් නැතුව. නිකන් හයියක් ශක්තියක් නැතුව ආද්‍යා කියන්නේ ක්වොලිටියක් නැතුව නිකන් පොරොත් දෙන ලොකු කතා කියනවා මිනිස්සු. ලොකු දේවල් කියනවා. හැබැයි යායාගේ හරය දන්නේ නැහැ. ඉතින් එහෙම හරයක් නැතුව මම වැඩ කරන්න ගියාට පස්සේ අරටුවක් නැතුව මම කතා කරන්න ගියාද මම වැටෙන්න ඔයා ගන්න බෑ. වැඩගෙන වැටෙයි උඩ ලොකු කියන්නේ අපි මේ ඒ කියන්නේ අපි මේ මොන වචන ප්‍රකාශ කළත් මේව ඔක්කොම මේ විශ්වයට ඇහෙනවා. අපි කතා කරන දේවල් මේ ඔක්කොම සබාදාම අහන් ඉන්නේ. එතකොට මම කතා කරන කතාවට මට සාක්ෂි දරන්න වෙනවා. මම යම් ප්‍රකාශයක් එළියට දාන වචනයක් මගේ ප්‍රකාශවලට මට සාක්ෂි දරන්න. ඒක සබාදාම ඔය මම ලොකු කතාවක් කියලා නිවනයි අරව මම ලොකු කතා කිව්වට ප්‍රැක්ටිකල් කැලේදී ඇදගෙන වැටෙනවා. මොකද මේ ලොකු කතා කරනකොට මගේ අරටුවක් නැතුව මම හරපද්ධතියක් නැතුව මම හොඳ අවබෝධයක් නැතුව ලොකු දේවල් නිවනවල් ගැන කතා කරන්න යනවා. ඊට පස්සේ ඇදගෙන වටනවා බිඳුවට. මොකද හරයක් නැතුව කතා කරන්නේ. අරටුවක් නැතුව වචන එළියට දාලා. මුලක් මැදක් තේරෙන්නේ. ඒක නිසා මට තේරෙන්නේ නැති එක ඒ පාස් එක වඩන කෙනෙක්. ඒ මාර්ගයේ ප්‍රැක්ටිස් කරන කෙනෙක්. ඒක පුහුණු කරන කෙනෙක්ගේ ලක්ෂණය තමයි ඉස්සෙල්ලා එයා ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. පොරොන්දු දෙන්න ඉස්සෙල්ලා මම මෙහෙමමයි ආයෙනම් මම මෙහෙම කරන්නෙම නෑ මෙහෙමමයි කියලා ස්ථීර පොරොන්දු දෙන්න යන්නේ ඉස්සෙල්ලා. ස්ථීර වචන කියන්නේ යන්නේ ඉස්සෙල්ලා. එයා ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. එයා ශක්තිමත් වෙන්න පටන් ගන්නවා කියන්නේ එයාගේ මනස ශක්තිමත් කරන්න පටන් ගන්නවා. මනස ශක්තිමත් කරන්න නම් එයාට ඉස්සෙල්ලා කයයි මනසයි කියන දෙක එකක්. අපි මේ දෙක වෙන් කරන් ඉන්නනේ බොඩි එක එකක් මනස දෙක තව එකක් කියලා තේරුම් ගන්න. මනසයි බොඩි එකයි කියන්නේ දෙකක් නෙවෙයි. මනසේ ගොරෝසු මට්ටම තමයි අපි කියන්නේ බොඩි එක කියලා. මනස සිවුම් මට්ටමට තමයි සිතිවිලි කියන්නේ. මේ දෙක එකක් තියෙන ලෝකෙ දෙකක් නෑ බොඩි මයින්ඩ් කියලා දෙකක් පවතින්නේ නෑ. දෙකම එක. ඒක හොඳට බලන්න. නිකන් මං බලන්න දැන් බොඩි එක වෙනස් වෙද්දි මයින්ඩ් එක වෙනස් වෙනවා. පුළුවන් නම් ඔබ හුස්ම කියන එක අත ගන්න නැතුව ගොඩාක් හිතන්න පුළුවන්ද කියලා බලන්න. හුස්ම නතර කරලා වචනයක් දෙක නෙවෙයි දිගට හිතන්න යද්දි මොකද වෙන්නේ කියලා බලන්න. මොකද වෙන්නේ? හුස්ම නතර කරලා හිතන්න කිව්වම පහසුද අපහසුද තියෙන්නේ? ඒක කරන්න අමාරු වැඩි වෙලා යන්න. වචනයක් දෙකක් මුලින් හිතුවට මොකද මේ දෙක එකට බැඳිච්ච දෙකක් තියෙන. ඒ කියන්නේ අපේ මනස සහ කය කියන එක. ඉතින් ඒකකොට එතකොට බලන්න දැන් සමහර අපිට බෑනේ විනාඩි 15ක් 20ක්වත් එක ඉරියව්වක ඉන්න. මෙහෙන් නලියනවා, මෙහෙන් ඇඟිලි කරකවනවා, මෙහෙට කරගෙනවා, මෙහෙට කරගෙන ඇයි? අපේ මනස තාම හරයක් නැහැ. අපේ තාම මනස පිස්සරිච්ච වඳුරෙක් පැඳිරියක් වගේ. ඉතින් ඒක පේනවා ඇඟ ඉන්න බෑ ඒක ඉරියව්වක. නලියනවා, කචිනවා, මෙහෙට කරගෙනවා, අරයට කරගෙනවා, අරේ බලනවා, මේ බලනවා. මනස තාම හරයකට ගිහිලා. මනස තාම නෑ සයිලන්ට් එක. ඒක හොයන්න පුළුවන් ඉරියව්වක ඉන්න බෑ. විනාඩි 10ක් 15ක් ගියත් නලියනවා, දඟලනවා. එහෙට වෙනවා. ඒ කියන්නේ ඒකෙන්ම පේනවා යාට අභ්‍යන්තරය. එයාගේ අභ්‍යන්තරයේ කොච්චර නොසන්සුන්ද කියලා. කොච්චර කලබලකාරීද කියලා. ඉතින් මාන්න එකයි මම කියන්නේ ඒක හොයන්න පුළුවන් බොඩි එකකින්. තමන්ගේ හුස්ම දිහා බලන්න කියවම තමන්ගේ හිත මොකද්ද කියලා තේරෙනවා. හුස්ම කලබල නම් ඒ කියන්නේ හිත කලබලයි. හුස්ම ගෙවිලා කියලා සංසුන් වෙද්දි මනස සංසුන්. සිතුවිලි සංසුන්. මොකද මේ දෙක එකට යරි බලන්නකො හිත ගොඩාක් බැඳී සිටි කය නිකන් දරදයක් වගේ බරයි ඔළුව රිදෙන ඉස්සෙස් වෙනවා. හැබැයි හිත නිදහස් වෙද්දි හිත ඉස්සෙද්දි බොඩි එක තියනවාද කියලා තේරෙන්නේ. ඒකයි මම මේ දෙක එකක තියෙන්නේ. අපි ඔක වෙන් කරලා කතා කළාට මේක සිද්ධ වෙනස් වෙද්දි කය වෙනස් වෙනවා. කය අපිට මෙහෙම ස්ථිරව තියාගෙන ඉන්න බෑ නම් හොලෝ ඒක නේද මනසට බෑදුවා. මනස සයිලන්ට් වෙන්න පටන් ගන්නවා. මනස මේ දෙක එකට යන නිසා. ඉතින් මං කියන්නේ ඉතලා මිනිස්සේ
කොරොන්දු දෙන්න ස්ථීර වචන කියන්නේ මම මහාන වෙනවමයි මහාන වෙන්නේ නැමයි මම මොන වුණත් ඉවර ওই ලොකු කතා කියන්නේ ඉතලා ටිකක් වාඩිලා සිහිය පවත්වලා බලන්න පොඩ්ඩක් හරයක් ඇතුළේ ඉන්න පුළුවන්ද කියලා තමන්ට වෙනස් වෙන්නේ නැතුව ඉතලා සිහිය හදලා බලන්න සිහිය තමන්ට හොඳ පදනමක් තියෙනවා හොඳට වාඩිලා තමන්ට ඉරියව්වත් එක්ක තමන්ට ඉන්න පුළුවන් මම දැන් මෙතන කියලා ඉරියව්වත් එක්ක කල මොනවා වේදනාවක් සද්ද වුණත් ඉරියව්ව මාරු කරන්නේ නැතුව හොඳට ඒ 100ත් එක්ක ඉන්න පුළුවන්. එන්නේ සයිලන්ට් එකට යන්න පුළුවන්. ආන්ගේ එන්නේ තමන්ගේ ඉරියව් මාරු කරන්නේ නැතුව වම්මිය මොහොතේ ඇවිල්ලා කය ඇගිලි වල වනේ වටපිට දඟලන්නේ නැතුව ඉරියව්වට ඇවිල්ලා ඒ ඉරියව්වත් එක්ක නිශ්චල වෙන්න පුළුවන් නම් නිශ්ශබ්ද භාවයට යන්න පුළුවන් නම් තමන්ව අතුරු දහම වෙන තැනටම සිත ගෙවන්න පුළුවන් අරමුණ ගෙවන්න පුළුවන් නම් කය ගෙවිනවා නම් යන්න එකකදී තමයි තමන් තේරුම් ගන්නේ තමන්ගේ හරය තමන්ගේ ප්‍රභවය තමන්ගේ මූලය මූලයට ගියපු මිනිස්සේ කතා කරන්නේ වෙන තැනක ඉඳලා දේවල් විවේචනය කළත් විවේචනය කරන්නේ අර එක අන්තයක් අල්ලලා නෙවෙයි. එයා මැද ඉන්නේ. එයා මධ්‍ය ලක්ෂයටපත් වෙනවා. ඉතින් ඒ නිසා මට තියෙන්නේ මේ මැද තේරුම් ගත්ත කෙනෙක්ට නිශ්ශබ්ද භාවයට ගියපු කෙනෙක්ට නිහඬ භාවයට ගියපු කෙනෙක්ට එයාගේ වචනවල අර්ථයක් තියෙනවා. හරයක් තියෙනවා. නැත්තම් එයා කියන්නේ මොනවද? එයා කතා කරන්නේ මොනවද? එයාවත් දන්නේ නැහැ. එයා පොරොන්දු වෙන්නේ මොනවද මේ? අර නිකන් ඔය පිස්සු හැදිලා වගේ කියවනවා, පොරොන්දු වෙනවා, වචන කතා කරනවා, නිගමන කරනවා. හැබැයි අරටුවක් නැහැ ඇතුලේ. හරයක් නැති මිනිස්සෙක්. අරටුවක් නැති මිනිහෙක්. බේස් එකක් නැහැ. අන්න ඒකට ඒවා නිකන් හුදු වචන විතර. හුදු පොරොන්දු විතර හෙටේ ඔක්කොම වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා මට තේරෙන විදිහට අපි පුළුවන්. මෙන්න මේ අපේ නිහඬ බවට යන්න නිශ්ශබ්ද භාවයට යන්න සයිලන්ට් කරන්න ඒකට ලේසිම දේ තමයි අපි ටෙක්නික් කිව්වේ නිකන් අදහසක් නැතුව දකින්න. ඒ අදහසක් නැතුව දකින්න තමන් හොඳට වර්තමානයේ තුල තමන් ඉන්න කාලේ වැඩි වෙනවා. තමන්ව තැම්පත් වෙන්න ගන්න. තමන්ගේ අභ්‍යන්තරයේ නිශ්ශබ්ද භාවයට ගමන් සයිලන්ට් වෙලා ගිහලා තමම නොදැනෙන මට්ටමට ඒක අතුරු දානවා. අන්න එතෙන්ට ගියපු මිනිස්සයාට හරයක් තියෙනවා. අරටුවද. එතකොට එයා වැඩ කරන්නේ සිතිවිලි මට්ටමේ ඉඳලා නෙවෙයි. එයා වැඩ කරන්නේ තමන්ගේ අර ගැඹුරු අරටුව තුලින්. එයාගේ වචනේ එන්නේ, එයාගේ ක්‍රියාකාරකම් එන්නේ, එයාගේ විප්ලවය එන්නේ. ඔක්කොම එන්නේ ලොකු හරයකින්. හොර අරටුව. ඒ නිසා එයාව කොයිලාකවත් වැටෙන්නේ නැහැ. කාටවත් එයාව වටන්න බෑ. එයාව වෙනස් කරන්න බෑ සැරිසරට. එයාව මේ උදේ එකක් කියලා රැයට තව එකක් කියලා ආයෙ උදේ පහුවදා එකක් කරන්නේ නැහැ. මොකද එයාට හරයක් තියෙනවා, අරටුවක් තියෙනවා. එයා එයාගේ සයිලන්ට් එකට ගිහිල්ලා. එතකොට එයා දන්නවා එයා කියන මොකද්ද එයාගේ වචනවල බැරෑරුම්කම. එයා කියන වචනයකට එයා වග කියනවා. එතකොට එයා අනවශ්‍ය වචන ගොඩක් එළියට දාන්නේ නැහැ. අවශ්‍ය දේ කතා කරනවා. පොයින්ට් එකට කතා කරනවා. ඒ හැරෙන්නේ මොකද එයාගේ අරටුව තුල ඉඳ හොඳට අරටුවට කිඳා බහැලා ඉන්නවා. එයා එයාගේ 100ට කිඳා බහැලා ඉන්නවා. එයා එයාගේ අවදියට ගමන් කරලා ඉන්නවා. ඉතින් මට තේරෙන්නේ ඔන්න ඔය වගේ එකක් අපිට අවශ්‍ය කරනවා මේ කියන 100 පුහුණු කරගන්න අපි අපේ මැද හොයාගද්දී අපි හරි ශක්තිමත්. හරි පවර්ෆුල්. අන්න එතකොට අපි දන්නවා මනසට බෑ සැරින් සැරේ අර කඩවුණු පුරුදු වගේ එකක් අද කියනවා හෙට තව එකක් කරනවා. එහෙම නෑ. එයා යනවා එක ගමන. එයා යනවා. එයා පටන් ගත්ත ගමන එයා යන්නේ නතර කරන්න. මොකද යාට අරටුවක් තියෙනවා. එක වෙලාවට එක පිස්සු නටන්නේ. එක වෙලාවට පිස්සු විචාර කරන්නේ නෑ. මොකද හරයක් තියෙන කෙනෙක් අරටුවක් තියෙන කෙනෙක් එයාගේ මූලයට එයා සිතා බැස්ස කෙනෙක්. එයා මුලත් එක්ක ඉන්න කෙනෙක් සතිමත් වෙච්ච කෙනෙක්. අන්න එතෙන්ට අපි ගියාට පස්සේ අපි පවර්ෆුල් වුණාට පස්සේ ඔන්න ඔය මට්ටමට ගියපු කෙනාට ලද දෙයින් සතුටු වීම කියන එක එයාගේ නැචරල් ස්වභාවය. එයාට මොකක් වුණත් ගන්න. කෑම ඇදිනම් නැති බවත් එක පිළිලෙනවා. කෑම නැතිනම් නැති බවත් එක පිළිලෙනවා. මොකද එයාගේ කේන්ද්‍රය දැන් කෑම නෙමෙයි. එයාගේ කේන්ද්‍රය සිවුර නෙමෙයි. එයා කේන්ද්‍රගත වෙලා ඉන්නේ එයාගේ මධ්‍ය ලක්ෂයත් එක්ක. එයාගේ නිශ්ශබ්ද භාවයත් එක්ක. එතකොට එයාට කෑම නැහැ කියන එක මහ ලොකු දෙයක්වත් නෙමෙයි. කෑම ඕනට වඩා තියෙන එක මහ ලොකු දෙයක්වත් නෙමෙයි. ඒ කිසි දෙයක් එයාගේ ජීවිතේ විශේෂයක් නැහැ. එතනදී මට මගේ හරය එනවා. හොඳට ශක්තිමත් මම තුල. ඒ නිසා මට බෑ මේ කෑම වලට මාව හොලවන්න. ඉදුම් හිටුම් වලට මාව හොලවන්න. ඒවට මගේ ඇතුලේ සරණේ නොවන තත්ත්වයකට එනවා. හොඳයි පැයකමාරකට කිට්ටු වෙන්න අපි ටිකක් වෙලාව අරන් තියෙන හින්දා අපි අදට සාකච්ඡාව නවත්වමු. මොනවා හරි අපි මේ වෙලාවට ප්‍රශ්න කරන්න සාකච්ඡා කරන්න සුදුසු දෙයක් තියෙනවා නම් අපි සාකච්ඡාවටපත් වෙමු.
මොනවද කාටද අහන්න දෙයක් අද කියව දේශනාව ගැන අහන්න සාකච්ඡා කරන්න තියෙනවද? අදහසක් ඉදිරිපත් වුණත් කවන්නේ නැහැ. ඒක අපිට ඕනම් මේ වෙලාව අරගන්න පුළුවන්. තව විනාඩි 10ක් 15ක් ධර්ම සාකච්ඡාවක් විදිහට කරන්න. දස මට හැම වෙලෙම තේරුම් ගන්න බැඳීමක් ඇති වෙන්නේ මම ඒකට වැලියුස් එකක් දුන්නොත්. ඒකට ලේබල් එකක් දුන්නොත් විතරයි. දැන් මම මෙතනදී කිව්වේ කිසිම කොස් ගහද දෙල් ගහද වටිනා කියන ලේබල් එකක් දෙන්න එපාගෙන. හැම වෙලෙම අපි තේරුම් ගන්න අපි බැඳුනොත් බැඳෙන්නේ ගසකටවත් මිනිස්සෙක්ටවත් නෙමෙයි අපි ඒකට ආරෝපණය කරන ආරූඪයක් තියෙනවා. දැන් අපි අර මේ ළඟදී සාකච්ඡාවේදී අපි කිව්වේ අපි මේ ළඟදී අඟහරුවාද සාකච්ඡාවේ අපි කිව්වේ අපිට ආරූඪ කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ මෙච්චර වටිනවා. දේවදත්ත හාමුදුරුවෝ මෙච්චර අවුල් කියලා. පහත් කරලා දිනවා. ඒතකොට අපි දැන් අපි සමහර විට ගන්න ඔබ නිකන් දේවදත්තෙක් වගේ බං කියලා. අපි කියන්නේ නැහැ පල්ලෙහා වැඩ කරපු මිනිස්සුන්ට ඔබ බුදුහාරු වගේ බං කියන්නේ නැහැ. මොකද අපේ ඇතුළ ආරූඪ කරවලා තියෙනවා දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ පල්ලෙහා කෙනෙක්. ජෛන මහාවීර කියන්නේ අපෝ මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. එහෙම කියන්න හොඳ නැහැ. ජෛනසම් බලන්න කියපලා. හරි ගැඹුරුයි. ගැඹුරු සූත්‍ර තියෙනවා, ගැනීම් තියෙනවා. හැබැයි අපේ ආරූඪයක් තියෙනවානේ ජෛන මහාවීර කියවම නිගණ්ඨ කියවම අපෝ නිගණ්ඨේකෝ. අපෝ නිගණ්ඨයෝ කියලා කියන්නේ නිකන් ඔහේ මේ නිකන් ඇඳුමක්වත් නැතුව ඔහේ නිකන් බිමේ ඉන්න පිරිසිදුකම නේ. ඒ වගේ නිකන් අර නිගණ්ඨෙක් කියවම වගේ අර හරියට නිකන් අර අපි අර දෘෂ්ටිගත මිනිස්සෙක් දැක්කම කියන්නේ නිගණ්ඨෙක් කිය. අර අපෝ යා ඒක නිගණ්ඨ දර්ශනය කිය. අබේ අපි යවුතුවල දන්නවද නිගණ්ඨ සූත්‍ර කීයක් කියවල නැහැ. ජෛන මහාවීරගේ දේශනා කීයක් කියවලා දෙනවද කියලා අහුවොත් ජෛනසම් දන්නේ නැහැ. ජෛන ත්‍රිපිටකය දන්නේත් නැහැ. හැබැයි නිකන් කියන මොකද අර අපේ ආගමෙන් කියලා තියෙනවානේ. ජෛන ආගම ජෛන මහාවීර කියන අපෝ මිත්‍යා දෘෂ්ටිකයි. ජේසුස් සාහස කියන්නේ මිත්‍යා දෘෂ්ටික. ජේසුස් සාහස කියන්නේ මොනවද? ඒව දන්නවද? බයිබලයේ කියවලත් නැහැ. ඒක විග්‍රහ කරගන්න තේරෙන්නේ නැහැ. හැබැයි ජේසුස් අපෝ මිත්‍යා දෘෂ්ටිකයි. ඒ අපේ ඔළුවට කන්ඩිෂන් කරවලා අපිව හරියටම ඒක අවුල් කරලා අපි දන්නේත් නැහැ. නැතුව හැබැයි බුදුහාඳුරෝ කියන්නේ ඔච්චර උසස් කියනවා දන්නවද බුදුහාරු කියන මිත්‍යා දෘෂ්ටියක්ද නැද්ද කියලා? නෑ. එහෙම වෙන්න බෑ. මේ බුදුහාරු අපි කොහොමද ඉගෙන ගන්නත් නෑ. දන්නේත් නෑ. හැබැයි අර උගන්ලානේ බුදුහාරු හරි මේක කිව්වේ කියලා. ඒකට මාරය ඇවිල්ලා මොනවා හරි කිව්වත් බුදුහාරු කියලා අපි විශ්වාස කරනවා. ඒ අර එහෙම සූත්‍රයක් තියෙන එක සූත්‍රයකදී බුදුහාඳුරෝ මේ ත්‍රිලක්ෂණය කියලා දෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරන්න හැටි. ඒ බ්‍රාහ්මණේ බමුණට ඒක අවබෝධ වෙනවා. බමුණට අවබෝධයෙන් ශ්‍රද්ධාව වෙනවා. ඊට පස්සේ බුදුහාඳුරෝ වැඩි යනකොට මාරයා කල්පනා කරනවා අම්මා මේ මිනිස්සයා මෙහෙම ගියොත් ගැලවෙන්න පුළුවන්. ඒ හින්දා මම මේ යන්න ඕනේ බුදුහාමුදුරගේ වේශම ආවගෙන කියලා බුදුහාමුදුරගේ රූපෙම ආවගෙන මාරයා කියලා කියනවා මේ මට පොඩ්ඩක් වැරදුනා. මේ සියලු සංස්කාර අනිත්‍ය දුක්ඛ ආත්ම සමහර ඒවා නිත්‍යයි. සමහර ඒවාට බ්‍රහ්මණ ආත්මේ තියෙනවා. අර බමුණ කියන බොරු කියන්න එපා බුදුවරු කියන්නේ වචන දෙක ඇරේ මට උන්වහන්සේ කියන දේ අවබෝධ වුණා. දැන් මම ඉන්නේ විශ්වාස කරන්නේ ප්‍රත්‍යක්ෂ. ඉතින් ප්‍රත්‍යක්ෂ බොරු කරන්නේ කොහොමද? දැන් මම අත්දැකපු දෙයක් කාටවත් බොරු කියන්න පුළුවන්ද? මම විශ්වාස කරපු දෙයක් බොරු කියලා මාව රවට්ටන්න පුළුවන්. මොකද මට හරයක් නැහැ. මම විශ්වාස කරන දෙයක් තුළ දැන් මට ඔයා විශ්වාස කරනවා නම් අද ත්‍රිපිටකේ හෙට සමාහට ඔයා බයිබලයේ විශ්වාස කරන්න පුළුවන් ත්‍රිපිටකේ බොරු කියන්න පුළුවන්. ඒ විශ්වාසනේ ඔක්කොම. හැබැයි ඔයා ත්‍රිපිටකයේ තියෙන දේ අත්දැක්කොත් ඒක ඔයා භාවනා කරලා අත්දැක්කම දෙක කාටවත් බොරු කියන්න පුළුවන්. බෑ. ඒක මට හරයක්. මට ආරූඪ කරපු එකක් නෙවෙයි. මම මේ මොහොතේ වාඩි වෙලා මම සමාධිය කියන එක අත්දැක්කා. මම 100%ක් මම අත්දැක්කා මේ අනාත්මය. අත්දැක්ක දේ කාටවත් බොරු කියන්නේ නැහැ. මම විශ්වාස කරන දේ තුළ මට අරටුවක් නැහැ. මම විශ්වාස කරන දේ හෙට ඔයා ත්‍රිපිටකේ විශ්වාස කරපු ඔයා හෙට කුරානේ විශ්වාස කරේ ත්‍රිපිටකේ බොරු කියයි. කුරානේ විශ්වාස කරන මිනිස්සු හෙට ත්‍රිපිටකේ ඇත්ත කියයි කුරානේ බොරු කියයි. ඒ මොකද මේ දෙන්නටම අරටුවක් නැහැ. ඒ දෙන්නට හරයක් නැහැ. ඒ දෙන්නම ඉන්නේ ආරූඪවල. ඒ දෙන්නට පොඩි කාලේ ඉඳලා දාපු ආරූඪ කරපු ආගම ඇත්ත කියනවා. ඒ ආරූඪ කරපු ධර්මයේ ඇත්ත කියනවා. ඒ ධර්මයේ මොකද්ද කියලා සමාතුලින් අධ්‍යයකලා නැතුව.
තමාතුලින් අධ්‍යක්ෂකව නැති මිනිස්සෙක් ඕන වෙලාවක වෙනස් කරන්න බලන විශ්වාසයේ මිනිස්සෙක්. ඒකයි අර මම දැන් ඉස්සෙල්ලා කතාවේ කිව්වේ අර හරයක් නැහැ අරටුවක් නැති මිනිස්සු. ඒ මිනිස්යන්ගේ ඔළුව වලට ආගමක් ඇතුල් කරවල විශ්වාස පද්ධතියක් ඇතුල් කරලා. අනිත් ඒවා බොරු කියලා ඒ විශ්වාසත් ඇති කරවලා. ඒත් එයා දන්නේ නැහැ දෙක එකක්. හැබැයි දැන් බෞද්ධයෙක් කියලා කියන්නේ බුද්ධ ආගම කියන්නේ මේ විශ්වාස පද්ධතියක් නෙමෙයි. බුදුහාඳුරු කියනවානේ මහණෙනි බුදු සූත්‍රවල බුදුහාම කියන්නේ ඔබ ණයට හරක් බලා ගන්න එපා. නුඹලා ණයට හරක් බලා ගන්නවා කියන්නේ මම අනුන්ගේ හරක් බලාගත්තොත් එහෙම ඒ කිරි ඔක්කොම පස්ගෝරස හම්බෙන්නේ අයිතිකාරයනේ ගොපල්ලාට නෙමෙයි. බුදුහාඳුරු කියනවා ධර්මයේ ගොපල්ලෙක් වෙන්න එපා. මේ බුදුහාඳුරුවන්ගේ වචන මම ඒක අවබෝධ කරනකම් ඒක අයිති බුදුහාඳුරුවන්ට. උන්වහන්සේ මගේ වචන අල්ලගෙන ඕවා කියු ඉන්න එපා කියනවා. ඒකයි බුදුහාඳුරුවන්ගේ වචන අල්ලගෙන මම මේක සාස්ෘණ වහන්සේ දේශනා කළා බුදුන් දේශනා කළා කියෝ ඉන්නවනම් ඒක ණයට හරක් බලාගෙන ඉන්න. අනුන්ගේ හරක් බලාගෙන ඉන්න. දැන් මම මේ ත්‍රිපිටකය ගෙනෙල්ලා මේක ඔබට කියනවා නම් ඇත්තටම මම ණයට හරක් බලාගෙන ඉල්ලක් කරලා තියෙනවා. අවස්ථාවේ තියෙන්නේ මේක පරිවර්තනයේදී ඔබට මේ ත්‍රිපිටකේ මම කියන්න ඕනේ නැහැ මේක ඔබට ඇවිල්ලා ඔබටත් කියව ගන්න පුළුවන්. මම ධර්ම දානයක් ඔබට දෙනවා කියලා කියන්නේ මේ පොත ඔබට කියන එක නෙවෙයි. මේක විග්‍රහ කරන එක නෙවෙයි. මේ පොත කියවලා මීට ඉස්සෙල්ලා මම මේක කියවලා මම මේක ප්‍රැක්ටිස් කළා මම අධ්‍යක්ෂක විදිය කියනවා. පොත අස්සේ මගේ අධ්‍යක්ීම කියනවනම් මේ පොතේ මේක මෙහෙම තිබ්බට මෙන්න මෙහෙමයි මේක කරන්න ඕන. එතකොට මම ණයට හරක් බලාගෙන ඉන්නක් නෙවෙයි. මම ඒක කියවලා මම ප්‍රැක්ටිස් කරලා මම අධ්‍යක්ෂකව දෙක විතර එතකොට මම ඔබට මම විශ්වාස කරන දෙයක් කියනවා නෙවෙයි. මම ඔබට විශ්වාස කරන දෙයක් කියන්නේ මම මේ කියන දේ කරලා මම ලැබපු අත්දැකීම හරහා පොත කියනවා. අත්දැකීම හරහා කියද්දි පොත ඕනේ නැහැ. එතකොට ඇයි පොත ඉස්සරහට ගන්න? පොත ඉස්සරහට ගන්නේ බෞද්ධයන් විශ්වාස කරන්නේ පොත නිසා. ඔවුන් තවම ඔවුන්ට උගන්වන සම්ප්‍රදායෙන් උගන්වපු ආගමත් සාම්ප්‍රදායික වචනත් විශ්වාස කරන නිසා මම පොත ඉස්සරහට අරගෙන මට ඕන දේ කියනවා. ඒතකොට ඇත්තටම මම නාදය කළා දෙන්නේ ගෞතම බුදුන් වහන්සේගේ හඬ නෙමෙයි උන්වහන්සේගේ බටනලාව අරගෙන මගේ සවුන්ඩ් එක ගහනවා. ඒ වුණාට ඒකට පාවිච්චි කරේ උන්වහන්සේගේ බටනලාව. බටනලාව මොකක් වුණත් කමන්නේ. ඒකෙන් මම කියන්නේ මම බුදුන්ට වඩා උසස් කියන ඒකට නෙවෙයි. හැම වෙලේම අපි කතා කරන්න ඕනේ අපි අත්දැකපු දෙයක්. මොකද මම අත්දැකපු දෙයක් නැති දේවල් කියනවා කියන්නේ දැන් ඔයාගේ අම්මට කියලා බණ කියනවා. අම්මට කියනවා අම්මේ මෙහෙම කියලා කියලා. ඉතින් ඔයා කොහොමද ඒක ඇත්තද කියලා කවුද දන්නේ නැහැනේ මාර්යා ලියුප් එකක්ද ඔක කියලා. හැබැයි ඔයාට අම්මට හෝ ළමයින්ට හෝ ධර්මයේ දෙනවා නම් ඔයා දෙන්න ඕනේ පුතේ පොතේ මෙහෙම දෙනවා මම මෙහෙම ප්‍රැක්ටිස් කළා. ඔබ මෙන්න මෙහෙම කරා කියලා ඔයා ප්‍රැක්ටිස් කරපු අත්දැකීම් ටික කියනවා. ඒක බොරු ඒව විශ්වාස නෙමෙයි මන් දෙන්නේ ළමයාගේ ඔළුවට විශ්වාස දානවා නෙමෙයි ආගමක් දානවා නෙමෙයි. ඒ කියන්නේ මම කියන්නේ ඒක මම කරපු දෙයක්. මම ලැබපු දෙයක්. මම අත්දැකපු දෙයක් කතා කරා. මොකද මම අත්දැකපු නැති දේවල් මම දන්නේ ඇත්තද බොරුද පදද කියලා. ඒ නිසා මට තේරෙන දේ තමයි හැම වෙලෙම ධර්ම දානය කියලා මම දෙන්න ඕනේ. මම වැඩුවා නම් සතිය මම සතිය වඩලා මම අත්දැකපු දේ මම කියනවා. ඒක මම ඇත්ත කියනවා. මම බොරු මම දන්නේ අනිත් ඒවා කියනවා නම් කියනෝනේ මම දන්නේ හැබැයි මම මේ පොත කීක විශ්වාසයක් තියෙනවා මට. හැම වෙලෙම කියන්නේ මේකමයි සත්‍ය මේ පොත හැත්ත අනිත් ඒවා බොරු කිව්වොත් වැරදීනේ. බුද්ධ ආගමයි ඇත්ත ක්‍රිස්තියානි බොරු කිව්වොත් මම දන්නේ නැහැ නේද? එහෙනම් මම කියන්න ඕනේ මම විශ්වාස කරනවා මේ බුද්ධ ආගමේ තියෙන දේවල් හැබැයි මම අත්දැකලා නැහැ. ඒ නිසා මගේ විශ්වාසය වරදින්නත් පුළුවන්. එතකොට මම මධ්‍යස්ථයි. එතකොට අපි ප්‍රකාශනය මේකමයි සත්‍ය අනිත් ඔක්කොම බොරු කියනවා මම අනිත් ඔක්කොමත් අධ්‍යයනය කරලා තියෙනවා. මම ඒක තේරෙනවද? මේකමයි ඇත්ත අනිත් ඒවා බොරු කියනවා මම එහෙනම් අනිත් ඔක්කොමත් අධ්‍යයනය කරලා ඉවර වෙලා මේකත් අධ්‍යයනය කරලා ඉවර වෙලා තමයි අර ප්‍රකාශ කරන්නේ. නැත්තම් මම පඩයන්නේ ගහන්නේ මොකද මම අරව දන්නෙත් නෑ. පොඩි කාලේ කියපු නිසා මම කියනවා කියලා එක්ක. අනිත් ඔක්කොම බොරු මේක ඇත්ත කියලා. හැබැයි අපිට ඕනනම් කියන්න පුළුවන් මම මේක විශ්වාස කරනවා මම අනිත් ඒවා දැන්ට විශ්වාස කරන්නේ නෑ. හැබැයි අනිත් මම විශ්වාස නොකරන දේ තුල සත්‍ය තියෙනවා. එතකොට මම හරි බැලන්ස්. හරි මධ්‍යස්ථයි. අන්න ඒ වගේ මධ්‍යස්ථ විශ්වාසයක් ප්‍රශ්නයක් නෑ. අන්තගාමී වෙන්නක විශ්වාසය තුල. ඉතින් ඒ වගේ මම කියන්නේ ගියේ ඔයාට උත්තරේ තමයි ඒ නිසා ආගම කියන්නේ අපිට පටවපු දේවල් විශ්වාස කරපු දේවල්. අපි දන්නේ නැති දේවල්. ඒ නිසා දේවදත්ත හාමුදුරුවෝ ඇත්තටම ජීවමාන කාලේ අපි දන්නේ නැහැ නේද කවුද කියලා.
අපිට දැන් දාපු එකන්නේ අපි දන්නේ අවුල් කියලා. අපි දන්නේ නැහැ දැක්කෙත් නෑ. හිටියෙත් නෑ. කවුරු හරි කියපු දෙයක් අරගෙන දැන් හිතන්නද දැන් මේ දවස්වල සමහරලාට මට ඊමේල් එනවා මෙහෙට හොඳටම බැනලා. ඉතින් මට කල්පනා කළා සමහර අය මෙහෙට ඇවිල්ලවත් නෑ. මෙහෙට ඇවිල්ලවත් නැතුව අඩිය ගහලවත් නැතුව ඉඳලවත් නැතුව මේ විවේචනය කර වැස ඊමේල් යවනවා. ඉතින් මං ඉස්සෙල්ලා එන්න ඇවිල්ලා බලන්න මොනවද මේ කියන්නේ? මොනවද අහලා දැකලා ඒක ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා බොරුවක් කිව්වොත් හරි. දැන් මම මේ කියන කතාව ඔබ අහලා මේක ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා බොරු කියනවනම් ඒක සත්‍යයක් තියෙනවා. මොකද ඔබ කළා බැරුවා. ඔබ හැබැයි මේක බොරු කියද්දි ඔබ හරි දේ ප්‍රැක්ටිස් කරලා තියෙන්නත් ඕන. ඉතින් මේක බොරුවක් කියන්නේ ඔබ හරි දේ දැනගන්නත් එපා. අන්න එතකොට ඔබ කෙලින්ම යන්නේ අත්දැකීමට. එන්නෙත් නැතුව අහන්නෙත් නැතුව කොහේ හරි එහෙම මෙහෙන් කියලා ටිකක් අහලා වචනයක් කිව්වා කියන්නේ වැඩේ ඉවරයි. ඒක තමයි අපේ අවුල තියෙන්නේ. ඒ නිසා මට තේරෙන හැටියට හොඳම දේ තමයි අපි තේරුම් ගන්න ඕනේ ඒ කියන්නේ මම ඒ මොහොතට ආවොත් වර්තමානට ආවොත් එහෙම මට බැරි. මොකද වර්තමානයේ තුල වැලියුස් නැහැ. ආරූඪ කරපු දේවල් නැහැ. ප්‍රෝග්‍රෑම් නැහැ මොකක්වත්. ඒ වර්තමානට ආව ගමන් මගේ සිත අදහසක් නැති ශූන්‍ය. ඒතර අදහසක් නැතිව ශූන්‍ය ස්වභාවයකට බැඳෙන්න බෑ. බැඳෙනවා නම් පරණ ඩේට් එකකට බැඳෙන්න. ඩේටා වලින් තමයි දේවල් උසස් පහත් කරන්නේ. දැන් මම මේ මොහොතට බැඳෙනවා නම් මේ මොහොත ශාන්තයි කියලා මේ මොහොතට බැඳෙන්නේ නැහැ. මම අශාන්ත කියන මතකයත් එක්ක බැඳෙන්නේ. නේ? දැන් මේ මොහොත අවුල් කියනවා නම් මම මේ මොහොතට එක නෙමෙයි බැඳෙලා තියෙන. අතීත මතකයක් තියෙනවා ශාන්ති කියලා මතකයක්. ඒ ශාන්තිය තියෙන මතකයට බැඳීම නිසායි මම මේකට ප්‍රතික්ෂේපයෙන් බැඳෙන්නේ. ඊළඟට මම මේක හොඳයි කියලා අල්ලගන්නේ ඒත් මම අතීතේ අශාන්තියට මගේ බැඳීමක් තියෙනවා. අශාන්තිය නරකයි කියන එකට සාපේක්ෂවයි මෙතන හොඳයි කියලා බැඳෙන්නේ. දෙකේම තියෙන පරණ ඩේට් එකකට බැඳිලා මං කියන එක තේරෙනවද? ඒ අවස්ථා දෙකම තියෙන පරණ ආරූඪයකට බැඳිච්ච. පරණ ගත්ත දත්තයකට වැලියුස් එකක් දීලා. ඒ දෙකම එච්චරයි. ඒ නිසා ඔයා ගහ කියන මේ මොහොතේ කිසිම අදහසක් නැතුව වැලියුස් එකක් නැති වුණොත් මගේ හිතේ ඒකට බැඳෙන්නේ නැහැ. බැඳෙන්න පුළුවන් වෙන්නේ අර ඩේටා එකත් වලට ගියොත් විතරයි. මතකයක් ඇල්ලුවොත් විතරයි. දැන් මම හිත ශාන්තිය කියලා මතකයක් ඇල්ලුවොත් මෙතන අශාන්තයි කියලා බැලනවා. හැබැයි මම මෙතන අශාන්තයි කියලා මම මේක අයින් කරන්නේ මම මොකක් හරි පරණ ආය ආරූඪ කරලා දෙන ශාන්තිය කියලා එකක්. මේ හිතේ නිවීම හොඳයි මේක තමයි තියෙන්නේ. ඒකට හොඳයි කියලා ආරූඪයක් කළොත් අශාන්ත හිත මම වෛර කරනවා. ඒතෙන්ට අවුල් වෙනවා. එහෙනම් මං කියන්නේ ආරූඪයක් දුන්නේ නැත්නම් වැලියුස් එකක් දුන්නේ නැත්නම් මම වර්තමානට වැදෙන්න බෑ. මම දෙන ආරූඪයටයි හැම වෙලේම මම වැදෙන්නේ හෝ ගැටෙන්නේ හෝ. ඉතින් ඒ නිසා මං හොඳට බලන්න එතනදී අදහස් කරපු දේ තමයි වැලියුස් එකක් දෙන්න එපා කියන්නේ. අදහස ලේබල් එකක් ගහන්න එපා, හොඳ නරක කියන්න එපා. නැතුව හිස් ඇස් දෙකෙන් බලන්න. හිස් කන් දෙකෙන් අහන්න. ඒ හිස් කන් දෙකෙන් අහන් ඉන්නවා කියන්නේ දැන් එතකොට දැන් මෙතන කිසිම සද්දයක් නැහැ. ගහක් කඩට ගියාට පස්සේ එතකොට හිත නිශ්ශබ්ද වෙනවා. ඊට පස්සේ දැන් අපි ඊට පස්සේ යනවා කොච්චි කඩේ. කොඩි ගහ යටට යනවා. ලොකු උස්ස පාටේ කරනවා. එතනක් තියෙනවනේ ලොකු සද්ද ගොඩක්. එතකොට දැන් මම ඒ වෙලාවෙත් කිසිම අදහසක් නැතුව අහන් හිටියෝ. ഘോഷාව කරේත් මම අදහසක් නැතුව ආයේ මගේ මනස සයිලන්ට්. හැබැයි මම මේ අම්මෝ මාර භාවනා මධ්‍යස්ථානේ කොච්චර නිහඬද මේක මහා යුද පිටියක් එහෙම බලපු ගමන් තමයි හිත ඒකට බැඳිලා ගැටෙන්නේ වර්තමානයේ වෙන සද්දයක් එක්ක. ගැටීමක් හෝ බැඳීමක් කියන්නේ ඩේට් එක. හැබැයි කිසිම ඩේට් එකක් නැතුව එතකොට මම යනවා මේ ഘോഷාව ඉදලා මම යනවා ආරණ්‍යයකට. ගියාට පස්සේ මම අම්මෝ මේක ශාන්තයි අර මොන ഘോഷාවද හිටිය කියලා ඒකට බැඳෙන්නේ අර ഘോഷාවත් එක්ක මතකයත් එක්ක බැඳෙනවා. ඒක නරකයි කියලා හිතුවොත් හැබැයි නැත්තම් ආරණ්‍යයකට ගියාම නිහඬයි නිහඬ බවත් එක්ක පිළිගන්නවා. එතකොට හිත නිහඬ බවටත් එහා ගියපු නිහඬ බවකටපත් වෙනවා. ආයේ මෙහෙට ආවටදී ഘോഷාකාරී. මම ഘോഷාව ප්‍රතික්ෂේප කරන්නේ ඒක තමයි ඒ වෙලාවේ තියෙන්නේ කියලා ඒක අහන් ඉන්න නිහඬව. එතකොට ഘോഷාව තුල ඇතුළ නිහඬ වෙනවා. එතකොට මගේ සිත නිහඬ බවකට ගියාම නිහඬ බව අභිභවා කියපු නිශ්ශබ්ද භාවයක ඉන්නවා. ഘോഷාවකට ගියාම ഘോഷාව තුලත් මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැතුව අදහසක් නැතුව අහන් ඉද්දි ഘോഷාව තුල අභ්‍යන්තරේ නිහඬනවා. එතකොට මගේ සයිලන්ට් එක ഘോഷාවට හෙලවෙන්නේ නැහැ, නිශ්ශබ්ද භාවයට හෙලවෙන්නේ නැහැ. ඒ දෙකටම චලනයේ නොවන සයිලන්ට් එකට ඇතුළපත් වෙනවා. අන්න ඒක තමයි අකුප්පා මේ චේතු විමුක්තිය කියලා කියන්නේ. බුදුහාරෝ කියනනේ මම අවබෝධ කරේ කිසියකට සොලවන්න බැරි විමුක්තිය. අකුප්පා මේ චේතෝ විමුක්තිය. අයමන්ති මාජාති නත්ජාන පුනබ්බං අයොපදක්.
කිසිම දෙයකට චලනය කරන්න බෑ. නැතුව මගේ හිත මේ නිශ්චල තැනක ඉඳලා කලබලෙන් තැනට ගියව ගමන් මගේ හිත අවුල් වෙලා යනවා නම් ඒ කියන්නේ මගේ සමාධිය වැඩක් නෑ. බුදුහාඳුරෝ කිය දේශනා කරන්නේ මහණෙනි නුඹලගේ දැහැන තියෙන්න ඕනේ ഘോഷාකාරී පරිසරය තුල. ඔබලගේ නිවීම තියෙන්න ඕනේ කැළඹෙන පරිසරයක් තුල. මම දඩබඩ ගාලා කලබ අම්මෝ මෙතන මට බෑ මෙතන අමාරුයි කලබලයි කියලා මම ආයෙ දුරනම් කැලේකට ආයෙ නිවෙන්නේ. ඒ කියන්නේ මගේ සිත ආධ්‍යාත්මයේ මගේ පරිණත නැතාව. තාම මම මැචුරිටි වෙලා නැහැ. තාම කලබල පරිසරයක් ඇතුලේ නිශ්ශබ්ද වෙන සමාධියටපත් වෙන මාර්ගය මම දන්නේ. කලබලයේ තුල සමාපත්තියට යන මාර්ගය දන්නේ. අන්න ඒ කියන්නේ නම් ඇත්තටම මම නිශ්චල බවට බැඳිලා. ඒ නිශ්චල බවට බැඳිලා තියෙන ඒක හොයන්න පුළුවන් ඉන්නේ කලබල පරිසරයේ මම ඒකට දක්වන ප්‍රතික්‍රියාව තුළ. මම ඒකත් එක්ක දාන ප්‍රතිචාරය තුළ තමයි මම නිශ්චල බවට බැඳිලාද නැද්ද කියලා තේරෙන්නේ. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි නිහඬ බවට යන්න ගහක් යට යන්න ගිහලා එතනම ඉන්න එපා. ඒකේ ඉන්න ගමන් බලන්න මට ඒ වෙලාවෙත් ගන්න මූඩ් එක බැරිද කලබල කරක් ගන්න. ඒ මගේ ඒ නිශ්ශබ්දභාවය ඕනෑම කලබල පරිසරයකට මට එනවා නම් ඒ කියන්නේ මගේ සිත සැබෑ ලෙසම නිවිලා. දැන් මම ඉන්නේ කොහෙ ගියත් ආරණ්‍යයක. කොහෙ ගියත් භාවනාවක්. මගේ හදවත භාවනා මධ්‍යස්ථානයක් කියලා. ආරණ්‍යයක් කියලා. නිශ්ශබ්දයට ගිහලා. දැන් එතකොට මට කොතනත් විශේෂයක් නෑ. ඇතුළත ඒ තැන් දෙකේ විශේෂයක් නොදෙන්න අරගෙන. ඉතින් මම කියන අනේ එතෙන්ට ආවනම් මගේ සිත බැඳීම නෑ කියන්න පුළුවන්. එහෙම නැත්තම් ඉතින් අර ආගේ තන මාරුවේදී මගේ හිත අවුල් වෙනවා නම් මගේ සිතේ අර තිබ්බ කාම නිශ්චලත්වයේ කැඩිලා යනවා නම් ඒ අවුල්. ඉතින් එහෙම වුණා නම් මම දැන් මොකද කරන්න ඕන දේ තමයි කරන්න දෙන හොඳම දේ ආයෙ කැලේ හොයන්නේ නැතුව ආයෙ භාවනා මධ්‍යස්ථානයේ නිවින තැන හොයන්නේ නැතුව කලබලේ ප්‍රතික්ෂේප නොකර ඉන්න. එච්චරයි. ප්‍රැක්ටිස් එක කරන් ඉන්නේ. දැන් බුදුහාරෝ කරණීයමෙත සූත්‍රයේ හාමුදුරුවෝට භාවනා කරන්න අමාරුයි කරදරයි කිව්වම කැලේක වෙන තැනකට යවුවේ නෑනේ. එතෙන්ටම ගිහලා මෛත්‍රියෙන් ඉන්න කිව්වා. ඒ කියන්නේ ඒ කලබල තැනට ගිහලා ප්‍රතික්ෂේප නොකරන්න. ඒතර ඔබ තේරුම් ගන්න විපස්සනාව තියෙන්නේ නිවෙන පරිසරයක නෙවෙයි. නිවිච්ච පරිසරයක් හොඳයි සමාධිය වඩන්න. ඊනර විදර්ශනාවට නිවිච්ච පරිසරයක් එච්චර වැදගත් නෑ. විදර්ශනාවට ප්‍රශ්න තියෙන, කරදර තියෙන, අවුල් තියෙන පරිසරය වැදගත්. හැබැයි ඉස්සෙල්ලාදී නිශ්චල පරිසරයක කියලා ඒ හිත හදා ගන්න නැත්නම් ඉතින් කලබල පරිසරයේම මුලින් හදන්න අමාරුයි. හැබැයි තේරුම් ගන්න විදර්ශනා සමතේට ගොඩක් එක වැදගත්. ධානයට අවශ්‍යයි වටපිටාව පරිසරය කියන එක. ඒ කම්ෆර්ටබල් වෙනවා ආහාර, ශබ්ද අඩුකම, ඒ නිශ්චල බව, කාම ගතිය, ඒ ඔක්කොම ඒ භෞතික පරිසරයේ වැදගත් වෙනවා ධානවලදී. විපස්සනාවට ඒ ඉස්සර අදාළ නැහැ. විපස්සනාවට ඕන දෙයක් කියලා. කොඩි ගහ වුණත් එකයි. ඒ කියන්නේ විපස්සනාවේදී අපි හිත අරමුණක හිර කරන්නේ නැහැ. විදර්ශනා සමතේ තමයි අරමුණක හිර කරන්න ගියාම තමයි බාහිර ශබ්ද කරදරයක් වෙන්නේ, සිතුවිලි කරදරයක් වෙන්නේ. සිත ඒක අරමුණක හිර කරන්නේ. එක අරමුණක සිත ඒකාග්‍රගත කරද්දී තමයි ඒවා බාධා වෙන්නේ. විපස්සනාවේදී අපි හිත එක අරමුණක කොටු කරන්නේ හිත කොටු වෙන අරමුණු පිළිබඳ සතිමත් වෙනවා. හිත හැම වෙලේම මොකක් හරි හැඩයක් හදාගෙන කොටු වෙන්න හදනවා. ඒ කොටු වෙච්ච අරමුණ පිළිබඳ සාක්ෂියක් වෙන එක තමයි කරන්නේ. ඒ සාක්ෂියක් වෙන්න දැනට ගියාට පස්සේ සාක්ෂියකට ප්‍රශ්නයක් නැහැ. ඉතින් කොටු වෙනවා නම් කොටු වෙච්ච බවට Taman සම්පූර්ණ කොටු වෙච්ච බව හිත මේ අරමුණේ කොටු වෙලා තියෙන බව සාක්ෂියක් වෙනවා. සාක්ෂියක් වෙනවා කියන්නේ ඒකත් එක්ක ඉන්වෝල්ව් වෙන්න යන්නේ නැහැ. ඒක හරියට මෙහෙම ගන්නකො වාහන දෙකක් හැප්පෙනවා. වාහන දෙකක් හැප්පුණාට පස්සේ දෙන්නේ රණ්ඩු වෙනවා. තුන්වෙනි කෙනා එනවා බේරන්න. බේරන්න එනකට බයිනවා. බැන්නම එයාත් ගහ ගන්නවා. හතරවෙනි පුද්ගලයෙක් ඉන්නවා. එයා මේ ඔක්කොම සිද්ධිය බලාගෙන ඉන්නවා පිටිපස්සේ ඉඳලා. සාක්ෂියක් වෙලා අර එයා ඉන්වෝල්ව් වෙන්න යන්නේ නැහැ. මුළු සිද්ධියම දකිනවා. මුළු සිද්ධියම දකින්න පටන් ගන්නවා. කිසිම අදහසක් නෑ. එක පැත්තක් ගන්නෙ නෑ. හරි වැරදි කියන්නේ නැතුව නිකන් පැත්තක් අරගන්න නැතුව නිකන් හරියට මුළු සිද්ධියම බලන් යනවා. තර්ඩ් ඩම්පයර් කෙනෙක් වගේ. දැන් ක්‍රීඩකයෝ දැන් හැම වෙලෙම විස්තර විචාරකයෝ බලන්න විස්තර විචාරකයෝ පැත්තක් ගන්නවා. විස්තර විචාරකයන් දැන් ශ්‍රී ලංකා කණ්ඩායමට දෙන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායම කෙනෙක් හයක් ගම අපරාධي හයක් ගැහුවානේ කියලා අපිට පාඩුයි කියනවා. හැබැයි ඕස්ට්‍රේලියා විචාරකයා උඩ පයින් අම්මෝ හයක් ගැහුවා කියලා ඒ පැත්තේ විචාරකයා මාර සතුටුයි. එකම මැච් එකදියා විස්තර විචාරකයෝ දෙන්න කතා නිකන් මැච් දෙකක් විග්‍රහ කරා. ක්‍රිකට් මැච් දෙකක් කියන්නේ. ප්‍රේක්ෂකයෝනේ මැච් දෙකක් පේන්නේ. එක්කෙනෙක් උඩ බැල හොරේ ගියදී අනෙක් කෙනෙක්ගේ මූණෙල් එනවා. එකම මැච් එක දෙගොල්ලෝ දෙකක් දකින්න. එකම ක්‍රිකට් මැච් එක යන්නේ විස්තර විචාරකයෝ දෙන්න දෙකක් විචාරය කරනවා.
පේස් එකේ දෙගොල්ලක් ඉන්නවා. හැබැයි තර්ඩ් අම්පයර් නැත්නම් කැමරාව බලන්න කැමරාව ඔක්කොටම එකයි. කැමරාවට ඕස්ට්‍රේලියාව දිනුවත් එකයි, ලංකාව දිනුවත් එකයි. ඔක්කොම වීඩියෝ කරනවා. තර්ඩ් අම්පයර්ට උනත් පක්ෂපාතීව දෙන්න බෑනේ උත්තරයක්. තර්ඩ් අම්පයර්ට ඒ විනිශ්චය දෙන්න බෑ රටට සාපේක්ෂව. යට හරියට බලලා කැමරාවෙන් හරි තීරණය ගන්න. ඒක යාගේ රටට සපෝට් කරන්න බෑ. ඉතින් ඒ නිසා හැබැයි මගේ නියම තර්ඩ් අම්පයර් කැමරාව. කැමරාව පක්ෂපාතී නෑ. දැන් ඇත්තටම තුන්වෙනි තීරණය හැටියට පාවිච්චි කරන්නේ කවුද ගන්නෙ? කැමරාවනේ ගන්නෙ. තර්ඩ් අම්පයර්ට ගන්නෙ. මොකද හේතුව අම්පයර් තමන්ගේ රටට පක්ෂ දැන් ලංකාවේ නම් අම්පයර් ඉන්නේ නේ. දැන් ලංකාවේ අපි දැන් එංගලන්තේ ලංකාවේ මැච් එකකදී කුමාර ධර්මසේන සමහරට ලංකාවට සපෝට් වෙන්න පුළුවන්. අම්පයර්ට එද්දී ධර්මසේන ලංකාවට සපෝට් වෙලා තීරණයක් දෙන්න පුළුවන්. මොකද එයා ලංකාවට ඉපදිච්ච බෝන් කෙනෙක්. එයාගේ ඇඟේ තියෙන ලංකාව හැදී. ඒ නිසා එයාගේ තීරණේ පක්ෂපාතී වෙන්න ඉදිනවා අම්පයර්ගේ. අම්පයර් පක්ෂපාතී. එයාගේ රටට අදින ගතියක් තියෙනවා. මේ රටේ අම්පයර් කෙනෙක් නම් ඒ රට ගහද්දී ඒ රටට පොඩ්ඩක් කැමතියි. ඒ වගේ තමයි. හැබැයි තර්ඩ් අම්පයර්ට ගන්න කැමරාව. කැමරාවට එහෙම එකක් නෑ. කැමරාව අපක්ෂපාතී. ඒ කැමරාව ඒක නිකන් ලංකාවට ඕස්ට්‍රේලියාවට එහෙම විශේෂයක් නෑ. ඒ වගේ සාක්ෂිය කියන එක තර්ඩ් අම්පයර් කෙනෙක් වගේ. සාක්ෂිකාර විඥානය කියන තර්ඩ් අම්පයර් කෙනෙක් වගේ. අන්න ඒ වගේ අපි වෙන්න පටන් ගන්නවා විපස්සනාවේදී තර්ඩ් අම්පයර් කෙනෙක් වගේ සම්පූර්ණ සාක්ෂියක් විතර කිසිම ඉන්වෝල්ව් වෙන්නේ නැහැ. කිසිම පැත්තක් අරගන්න. පැත්තක් ගන්න නිකම් මුළු සිද්ධිය දිහාම අදහසක් නැතුව දකිනවා. එතකොට ඒකට හිත කැළඹිලා නම් ඒකත් වෙන නරකයි හොඳයි නෑ සාක්ෂියක් දැනගන්න. හිත නිවිල නම් නිවිච්ච බවට සාක්ෂි වෙනවා. එතකොට හිත කොටු කරන්නේ. එතකොට ඒ විපස්සනාවට නිවිච්ච පරිසරයක් වුණත් එකයි කැළඹිච්ච පරිසරයක් වුණත් එකයි. එයාට සාක්ෂිය විතරයි. එයාට තැන අදාළ නැහැ. තැනක් පරිසරයක් මොකක්වත් නැහැ. එයා ඉන්නේ සාක්ෂිය. ඒ සාක්ෂියට යන්න පුළුවන් නම් ඒක අපි කියනවා විපස්සනා මූඩ් එක. විපස්සනා අනුග්‍රහය කියන්නේ සාක්ෂිය වෙන්නේ. ඒක තමයි කරන්නේ. සමතේට ඕනේ තැන ඕනේ, අරමුණක් ඕනේ, පරිසරයක් ඕනේ. තැනක් අදාළත් නැහැ, පරිසරයක් අදාළත් නැහැ, අරමුණක් අදාළත් නැහැ. විපස්සනා අනුග්‍රහය. හැබැයි ඒ නිසා විපස්සනා අනුග්‍රහයට එන්න සමත අනුග්‍රහයට කරන්නත් ඕනේ. ඒකයි මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ සීලසියක්. හැබැයි කොටු නොකරලා සාක්ෂි. එතකොට එයාට හිත නිවිච්ච පරිසරයකුත් එකයි හිත ඇවිලිච්ච භාවනාවට එයාට ඕන තැනක්. එයාට මේ කිසි දෙයක් රිජෙක්ට් කරන්නේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, වැළඳ ගන්න යන්නේ නැහැ. සාක්ෂියක් වෙන්න පුළුවන් නම් අන්න එතකොට අර නොබෙදින හිතෙනවා. එතකොට මම අර ගහ දිහා බලන් ඉඳලා කිව්වේ සාක්ෂියක් වෙන්න කියලා. ඒ ගහට සාක්ෂියක්. සාක්ෂිය පක්ෂයක් ගහයි නෑ, බැඳෙන්න යන්නේ නෑ. බැඳිච්ච හිත සාක්ෂිය දකින්න. බැඳුණා. එතෙන්ට එන්න පුළුවන් නම් හරි.